समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवे सारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सम्पन्युनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवे सारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सम्पन्युनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवे सारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सम्पन्युनो सम्मा सम्बुद्धस्स साधु 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 දැයි හැමදෙනාටම තෙරුවන් සරණයි. දැන් මේ පෙළ දහම අධ්‍යයනය කරනකොට සහ බුදුහාමුදුරන්ගේ කාලයේ සහ ඒ පරිසරය අධ්‍යයනය කරනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව දකිනකොට අපිට පේනවා මේ ගිහිවත්වල ඉඳලා ගිහිවතක ඉඳගෙන ධර්මයේ ප්‍රගුණ කරන පිරිස අනුගමනය කරපු වැඩපිළිවෙල. ඒකෙදි විශේෂයෙන්ම මේ ස්වාමි භාර්යා සම්බන්ධතාවයේ මුල් කරගෙන සමසීල සමත්‍යාග සමප්‍රඥාව දිනු කරන වැඩපිළිවෙලක් ගැන දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මට හිතුණා චුට්ටක් මේ කාරණාව සාකච්ඡා කරන්න අපේ මේ ප්‍රායෝගික ජීවිතය තුළ ධර්මය ප්‍රගුණ කරන්න යනවා කිව්වහම අද බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න කාරණාවක් තමයි මේක කරන්න නම් එක මහාන වෙන්න ඕනේ. භාවනා කරන්න, බණ අහන්න, සාකච්ඡා කරන්න මහාන වෙන්න ඕනේ. ගිහිවතක ඉඳලා මේක කරන්න හරි අමාරුයි. ඒක නිසා පැවිදි වතකට ගියොත් නම් මේක කරගන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. තව පිරිසක් ඉන්නවා නෑ පැවිදි වෙන්න ඕනේ. අපිට ගිහිවතක ඉඳගෙන මේක කරන්න පුළුවන් කියලා එහෙම හිතන පිරිසකුත් ඉන්නවා. දැන් ඇත්තටම මම හැමදාම විශ්වාස කරන කාරණාවක් තමයි අපි ඉන්න වත මොකක් වුණත් ඒක ගිහි වේවා පැවිදි වේවා අපේ සිත කියන කාරණාව හිත මහන කරගන්නවා කියන කාරණාවට අපිට මහන්සි වෙන්න පුළුවන් නම් ඒ කාරණාව හරියට තේරුම් අරගන්න වටහාගෙන ඒ උදෙසා තියෙන වැඩපිළිවෙල හරියට තේරුම් අරගන්නට පුළුවන් කමක් තියෙනවා නම් ධර්මානුකූලව ධර්මයට අනුව ධර්මයට එකඟව අපිට හොඳ ගමනක් ගිහැකි වත මොකක් වුණත් අදාළ නැහැ. එතකොට මට චුට්ටක් මේ කාරණාව චුට්ටක් අද විග්‍රහ කරගන්න නිමිත්තක් විදිහට මම ගන්නම්. මෙන්න මේ විදිහට අපි ඉන්න වත මොකක් වුණත් ඒක ගිහිවතක් වේවා පැවිදි වතක් වේවා අපේ ජීවිතේට ධර්මයේ කියන එක දියුණු කරගන්නට උපකාර කරගන්නට අපිට හොඳ ප්‍රතිරූපදේශයක් හම්බෙලා තියෙනවා. අර කියන්නේ ප්‍රතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා කියන අර්ථයෙන් පෙරපින් මතු කරගෙන ධර්මයේ ප්‍රගුණ කරගන්න අපිට සුදුසු පරිසරයක් හම්බෙලා තියෙනවා. අපි හැමෝම ඉපදිලා තියෙන මේ බෞද්ධ සංස්කෘතික පරිසරය තුල. ඒතකොට මේ බෞද්ධ සංස්කෘතික පරිසරය තුල අපිට මේ තියෙන සංස්කෘතික දායාදය, ඒ කියන්නේ බොදුණු උරුමය අපි හැමෝටම ලැබිලා තියෙනවා. බොහෝ දෙනෙක් මං හිතන්නේ මේ ඉන්න ඔක්කොම සිංහල බෞද්ධ පිරිස, ක්‍රිස්තියානි කට්ටිය සමහරට ඇති කමක් නැහැ. මෙතන ඉන්නේ සිංහල බෞද්ධ පිරිසක් නිසා අපි හැමෝටම මේ සංස්කෘතික පරිසරය හම්බෙලා තියෙනවා. ඒ සංස්කෘතික පරිසරය තුල
මගේ ජීවිතේ මගේ මේ ගෙවිච්ච මේ කාලවකවානුව තුළ මම අධ්‍යයනය කරපු පරාසය තුළ මට හම්බෙච්ච පුංචි කාරණා ටිකක් තියෙනවා විශේෂයෙන්ම මේ බොදුණු සංස්කෘතික පරිසරය තුළ. ඒක තුළ විශේෂයෙන්ම මේ ස්වාමි භාර්යා සම්බන්ධය සහ ඒක ඇතුලේ තියෙන මේ බොදුණු සංස්කෘතික ලක්ෂණ ටික ඇතුලේ හැම තැනකින්ම පේන්නේ ධර්මානුකූල දිවිපෙවතක ලක්ෂණ. විශේෂයෙන්ම අපි අර අපේ ඉතිහාස කතාවේ අපි හැමදාම කියන්නේ ගමයි පන්සලයි වැවයි දාගෙබයි රන්ගොයමයි කහ සිවුරයි කියලා. ඒක අහලා තියෙනවද? පුතාලා අහලා තියෙනවද? ඉස්කෝලේ උගන්වලා තියෙනව නේද? ඉගෙනගෙන නැද්ද ඒක? ඉතිහාසයට එහෙම? හරි. කමක් නැහැ. ගමයි පන්සලයි වැවයි දාගෙබයි රන්ගොයමයි කහ සිවුරයි කියන සංකල්පය තමයි අතීත ලංකාද්වීපයේ තිබිච්ච ඒ කියන්නේ ලංකාවේ තිබුණ මේ ධර්මයත් එක්ක ඒකාත්මික වෙලා තිබුණු වැඩපිළිවෙල මනාසේ විවරණය කරලා තිබිච්ච වැඩපිළිවෙල. එතකොට ඒ කාලේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මයත් පිරිසුදුයි. ඒ වගේම තමයි ආර්ථික වශයෙන්ුත් රට ඊටාම ශාස්ත්‍රීය මට්ටමක තිබ්බා. අද වෙනකොට මේ දෙපැත්තම වේගෙන් අපේ රටවල් වල පිරිහෙමින් යනවා. ඉතින් අපි දන්නේ නැහැ මොකක්ද මේ වෙන්නේ කියන එක. මට ඉතින් හැමදාම මේ රටවල් දිහා බලනකොට ලෝකෙ දිහා බලනකොට බුද්ධ වචනය තමයි පේන්නේ. ඒ තමයි පරිහානිය කියන කාරණාව. ඊටාම වේගෙන් ලෝකපරියාය ඉඳලා ලංකාවේ ඉඳලා හැම පැත්තම දේශපාලන සමාජ ආර්ථික හැම පැත්තකින්ම ලොකු බිඳ වැටීමක් කඩාගෙන වැටීමක් සිද්ධ වෙමින් තියෙනවා. ඉතින් ඒක තේරුම් අරගෙන අපි අපේ පැත්තෙන් ඒ පරිහානියට අහු නොවි අපේ පැත්ත පරිහානිකර තත්වයෙන් මුදවාගෙන අවබෝධය කරා මෙහෙවන්න අපිට ගයිඩ් එකක් අපිට සාකච්ඡාවක් අපිට අවබෝධයක් අවශ්‍යයි. ඉතින් ඒ අවබෝධය මතු කරගන්න නම් අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ගුරු තන්හි තියාගෙන තෙරුවන මුල් තන්හි තියාගෙන අපි මේ කාරණාව සාකච්ඡාවට ගත යුතුයි. ඉතින් මට හිතුණා අද චුට්ටක් කතා කරන්න මේ ජීවිතය තුළ විශේෂයෙන්ම ස්වාමි භාර්යා සම්බන්ධතාවය තුළ සහ අපි මේ ගෙවන පෞල් ජීවිතයේ පෞල් පරිසරය තුළ මේ ධර්ම මාර්ගය ප්‍රගුණ කරගන්න යනකොට අපේ තුල දියුණු වෙන්න ඕනේ ගුණධර්ම පද්ධතිය සහ ඒ වැඩපිළිවෙල ප්‍රායෝගික කරගන්න යනකොට අපි මොනතරම් සමාජයේ අපිත් එක්ක ජීවත් වෙන පිරිසත් එක්ක කොච්චර සවිඥානිකව කටයුතු කරන්න ඕනේද කියන එක චුට්ටක් සාකච්ඡා කරන්න හිතුණා. ඉතින් ඒ අර්ථයෙන් මම හිතුවා සමසීල, සමත්‍යාග, සමප්‍රඥාව දියුණු කරගන්නට දේශනාවේ තියෙන කාරණා ටිකකුත් අරගෙන දේශනාවේ තියෙන කාරණාව මතු කරගන්නට පුංචි කතා ටිකක් මුලින්ම කියන්න. අපි ඒක නිසා අද මාතෘකාව ගන්නවා ආදරය සහ කැපකිරීම. කමක් නැද්ද? මාතෘකාව තමයි ආදරය සහ කැපකිරීම. එතකොට දැන් ඔයා හැමෝම ආදරය කරලා තියෙනව නේද? ආදරය කරලා තියෙනව නේද? දරුවන්ට ආදරය කරනවා, දෙමව්පියන්ට ආදරය කරනවා. ඒ වගේම තමයි අපි ජීවන සහකරුවෝ සහකාරියෝ සොයාගෙන ඒගොල්ලන්ටත් ආදරය කරනවා. දැන් ඉතින් මෙහෙම අපි ආදරය කරගෙන මේ විදිහට අපි ගමනක් යනවා නේද? අපි හැමෝම ගමනක් යනවා. ඉතින් ඒ ගමන ඇතුලේ අපි හැමෝම ඉගෙන ගන්නවා, රස්සාවල් කරනවා, ඒ වගේම තමයි දරුමල්ලෝන්ගේ කටයුතු කරනවා. ඊට පස්සේ අපි යහපත් කටයුතු කරනවා, බණ දහම් අහනවා, පින් කටයුතු කරනවා. ඊට පස්සේ ජීවිතයේ අවසාන කාලේ එනවා අපි හැමෝම මිය යනවා. ඉතින් මේක තමයි අපේ සාමාන්‍ය වැඩපිළිවෙල. හැබැයි දැන් මේ සාමාන්‍ය වැඩපිළිවෙලට අපි ඒ සාමාන්‍ය වැඩපිළිවෙල තුල ඉඳගෙනම හැබැයි එතනින් එහාට ගියපු ජීවිතාර්ථයක් අපේ ජීවිතයට එකතු කරගන්න යනවා නම් අපි ආදරය සහ කැපකිරීම කියන මේ මාතෘකාවට තව ඊට එහා ගියපු අර්ථයක් මතු කරගන්න උත්සාහවන්ත විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. බුදුදහමේ ආදරය කියන වචනය සම්බන්ධව මේ ආදරය කියන වචනය සම්බන්ධව බුදුදහමේ කියන අර්ථයට අපි එමු. ඊට වැඩිය මේ සමාජීය අර්ථයට ගියහම ආදරය කියවහම ගොඩක් කට්ටිය එක ගන්නේ රාගය, බැඳීම කියන තැනට නේද? ආදරය කියන වචනේ දාන්නේ ඇලීම, බැඳීම කියන තැනට තමයි ඒ වචනේ දාන්නේ. දැන් ඒක තවත් අපි මේව කරගන්න තැනක් තමයි සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ යශෝදරාවත් එක්ක ඒ කියන්නේ යශෝදරා දේවින් වහන්සේ සමග ගෙවපු කාලය අතරතුරේදී යශෝදරාවට රාහුල කුමාරයාව ඉපදුච්ච වෙලාවේ බුදුහාමුදුරුවන්ගේ බෝධිසත්වයන් වහන්සේගේ කටින් කියවෙනවා රාහුලෙක් උපන්නා බැම්මක් ඇති වුණා කියලා. එතකොට දැන් අර ඒ දෙන්නගේ තිබිච්ච ආදරයේ ප්‍රතිඵලයක් විදිහට දරුවෙක් ඉපදුනා මේ ලෝකෙට. ඒ දරුවා ඉපදිච්ච වෙලාවේ හැබැයි සිද්ධාර්ථ බෝධිසත්වයන් ඉන්නේ දැන් මේ වෙලාවේ මේ සංසාර ප්‍රවාහය සම්බන්ධ සහ සංසාරයේ මේ සත්‍යයගේ තියෙන ප්‍රශ්නය මේ සත්‍යය දුකට අහු වෙලා ඉන්න වැඩපිළිවෙල තේරුම් අරන් එතනින් එතර වෙන්න පාර හොයා ගන්න ඕනේ කොහොමද කියන ස්වභාවය තමයි බෝධිසත්වයන් වහන්සේ ඒ වෙලාවේ ඉන්නේ. එතකොට අර සේවකයෙක් ඇවිල්ලා අර විදියට කිව්වහම රාහුලෙක් උපන්නා බැම්මක් ඇති වුණා. එතකොට මේ බැම්මකට අහු වෙලා දැන් මං ඉන්නේ කියන එක ඒ වෙලාවේ කටින් පිට වුණා. එතකොට මේ අර්ථයෙන් අපි බොහෝ වෙලාවට ආදරය ඊට පස්සේ සෙනෙහස කියන එක ගන්නේ බැම්මක් බැඳීමක් කියන තැනකින් තමයි ගන්නෙ. හැබැයි ධර්මයේ තියෙන ගැඹුර අපි
හරියට අධ්‍යයනය කරන්න මහන්සි වෙනවා නම් මට මෙන්න මේ කාරණාව ඔයත්තන්ට කියලා දෙන්න තමයි මම අද දැන් මේ උත්සාහ කරන්නේ. මේ බැඳීමම තමයි පින්වතුනි අපිට ගුරුවරයා කරගන්නට තියෙන්නේ. මේක කොහොමද කරගන්නේ කියන එක අපි දැන් ටිකක් සාකච්ඡා කරමු. අපේ ජීවිතේ අපි කෙනෙක්ට ඇත්තටම ආදරේ නම් ඒ ආදරය තුල ඇත්තටම තියෙන අල්ලා ගැනීමද අතහැරීමද කියන එක අපි ටිකක් පුළුල්ව විවෘතව සාකච්ඡා කළ යුතුයි. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපි යන මේ වැඩපිළිවෙල තුල අපිට බොහෝ වෙලාවට ආදරය කියන එක ගැන කියන වචනේ එනකොට මෙන්නේ මගේ කර ගැනීම කියන එක. නෙමේද? අපි ආදරය කරන්නේ ආදරය කරන කෙනාව කාගේ කරගන්නද? මගේ කරගෙන මුළු ජීවිත කාලෙම තියාගන්න. අන්න හරි. දැන් දැක්කද මේගොල්ලෝ උත්තර දෙනවා. බලමු ඔයගොල්ලෝ උත්තර දෙයිද කියලා මට. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මම මේ කියන එක මුලදී චුට්ටක් ඕගලන්ට කන්ෆියුස් වගේ වෙන්න පුළුවන්. මොකද මේ කියන්න හදන කාරණාව එකපාර ගලප ගන්න බැරි වෙන නිසා. හැබැයි මම චුට්ට මේක විග්‍රහ කරනවා. ඒකෙදි හොඳ සිහියෙන් මේ කියන එක අහන්න පිළිගන්නත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව. එතකොට අපි මේ ආදරය හරි කැපවීම ගැන හරි අපි සමාජීය වශයෙන් තියෙන අර්ථකථනය මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ එතනින් එහාට අපි ටික මේකේ ධර්මානුකූල අර්ථයට අපි ගැඹුරට යමු. එතකොට දැන් ආදරය කියන වචනේ කිව්වහම ආදරය සෙනෙහස ලංකර ගැනීම කියන එක කෙව්ව ගමන් ටක් ගාලා එන්නේ මගේ කර ගැනීම කියන කාරණාව. ඒ කියන්නේ එහෙම නෙමෙයිද? දැන් අපි සාමාන්‍යයෙන් ආදරය කරලා දෙන්නේ විවාහයටපත් වෙන්නේ අනුන්ට දීලා තියාගන්නද නැත්නම් හැමදාම මගේ කරලා තියාගන්නද? උත්තර දෙන්න තරුණ කට්ටිය ඉන්නවනේ මෙතන පොඩ උත්තර දෙමු. අපි ආදරය කරලා විවාහ වෙන්නේ ඒ කටයුත්ත කරන්නේ අනුන්ට දෙන්න නෙමෙයි. හැමදාම මගේ ළඟ මට ඕනේ විදිහට තියාගෙන යන්න. හරි. එතකොට දැන් මට කියා ගන්න ඕනේ කාරණාව අපි මේක විග්‍රහ කරගමු පින්වතුනි. මේ අපි කෙනෙක්ට ඇත්තටම ආදරේ නම් අපි කෙනෙක්ට මුළු හදවතින්ම සහ ඒ කෙනාට අපි මුළු අර කියන්නේ මේ බොක්කේ තියෙන එකක් දෙන්න කැමතියි කියලා. ඒ කියන්නේ මගේ ජීවිතේ වුණත් මම එයාට දෙන්න කැමතියි කියන මට්ටමින් ඇත්තටම අපි කෙනෙක්ට ආදරය කරනවා නම් ඒ ආදරය කරන කෙනාට දුකක් කරදරයක් 1000ක් ප්‍රශ්නයක් වෙනවට අපි කැමතිද? අපි කවුරුත් කැමති නෑ. අපි ඇත්තටම කෙනෙක්ට ආදරෙයි නම් ඒ ආදරය කරන කෙනාට දුකක් කරදරයක් 1000ක් ප්‍රශ්නයක් වෙනවට අපි කැමති නෑ. දැන් හොඳට බලන්න අපි හැමෝම දැන් මේ ඉපදිලා ඉන්න වැඩපිළිවෙල තුල අපි හැමෝටම ඉපදවීම නිසා එන කරදර ටිකක් තියෙනවා නම් ඒ ඔක්කොම ටික තියෙනවා. හරිද? ලෙඩ වෙන එක, මරණයටපත් වෙන එක අපිට තේරෙන මට්ටමින් ඒ සියලුම කරදර ටික ප්‍රශ්න ටික අපිට තියෙනවා. මට මගේ පුංචි කාලේ දැනෙච්ච කතාවක් තමයි මේ මම ඇත්තටම මගේ වටපිටාවේ ඉන්න කට්ටියට ආදරෙයි නම් මං කොහොමද ආයි ඒගොල්ලන්ව මගේ වෙලා ඉපදෙන්නේ කියලා පතන්නේ කියන එක. මේක ටිකක් කල්පනා කරන්න මම මේ කියන එක ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ගේ පැත්තෙන්. අපි කෙනෙක්ට ඇත්තටම ආදරෙයි නම් ඒ ආදරය කියන තැන එයා නැවත මගේ වෙලා ඉපදෙන්න කියලා මම පතන එකේ සාධාරණ හේතුවක් නැහැ. ඇයි දන්නවද? එහෙම පතල එයා ආයි මගේ වෙලා ඉපදුනොත් එයාට අනිවාර්යයෙන්ම මේ ඉපදුනාට පස්සේන කරදර ටික අනිවාර්යයෙන්ම උරුම වෙනවාම තමයි. එතකොට යම්කිසි නුවණකින් ප්‍රඥාවකින් අපි ආදරය කියන තැන මතු කරගන්න සාකච්ඡා කරගන්න ගියොත් අපිට යම්කිසි මට්ටමකින් මේ කාරණාව මතු කරලා ගන්න පුළුවන් එළියට. ඒ තමයි අපි තව කෙනෙක්ට ඇත්තටම ආදරෙයි නම් අපි යාට පතන්න ඕනේ නැවත ඉපදෙන්න කියලා නෙමෙයි. මම මුලින්ම එතන කියලා ඊට පස්සේ ඒකේ ඊළඟ මට්ටමට එන්න. මොකද්ද ප්‍රාර්ථනා කරන්න පුළුවන්? හොඳ මේක. නිවන් දකින්න කියන එක. කොහොමද ආදරය කරන්න පටන් ගන්නකොට ඕක කියලා පටන් ගත්ත කට්ටිය? ඔයගොල්ලෝ කියවලා තියෙනවද දන්නේ නැහැ. ඔයගොල්ලෝ අහලා තියෙන කසාද බඳිනකොට ඔයගොල්ලෝ කියවලා ඇති මේ ඔයගොල්ලන්ට හැමෝටම සජ්ජායනා කරලා ඇති මේ අෂ්ටක කියනවා කියලා එකක් තියෙනවානේ මංගල අෂ්ටක කියනවා කියලා. ඒ මංගල අෂ්ටක වල තියෙන්නේ ටිකක් ඒ කවි ටික ගැන හොයලා බලන්න. මම ඊයේ පෙරේදී කවි කො මට ඇත්තටම සමා වෙන්නේ කවි ටික සම්පූර්ණ මතක නැහැ. ඒ කවි වල තියෙන්නේ හැමතැනම මේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය තෙරුවන ප්‍රතිෂ්ඨාපනය කළ කියන්නේ තෙරුවන අරමුණු කරලා අර මේ ජෝඩුවට නැත්තම් ඒ යුවතිපති වලට ආශිර්වාද කරනවා. ඒ කවිවල අන්තිමට එන්නේ කොහොම හරි කළ නිවන් දකින්න කියලා. ඒ කියන්නේ ඒ මංගල විවාහයටපත් වෙන ඒ යුවතිපති වලට ආශිර්වාද කරන්නේ දැන් ඔය විවාහ ජීවිතය තුළ ඉඳගෙන අර කියන සමසීල, සමත්‍යාග, සමප්‍රඥාව දියුණු කරගෙන ඒ ගමන යන්න කියන එක. පැහැදිලිද කියන එක. එතකොට මේ පාරම්පරික ක්‍රමවේදයේ තුල, මේ පාරම්පරික අපේ සංස්කෘතික චාරිත්‍රයේ තුල ඒ ආශිර්වාදය කරනවා. හැබැයි දැන් අද වෙනකොට අපි දැන් ඒ වර සම්ප්‍රදායට විතරයි ඉගෙන ගන්න ඕකේ හැංගීම අපිට දැනෙන්නේ නැහනේ. ඒ වෙලාවට අෂ්ටකක ඇවිල්ලා මොන හරි ටිකක් කියලා යනවා. අපිත් ඔහේ අහගෙන ඉඳලා ඒ වැඩ ටිකටනේ අපි ඉන්නේ.
හැබැයි දැන් මම මේ කතාව චුට්ටක් ගලපලා කියන්නම් ඔය මානව විද්‍යාව සහ සමාජ විද්‍යාව පැත්තනොත් මේ කාරණාව අරගෙන විශේෂයෙන්ම ලංකා ඉතිහාසයේ මේ විවාහ කියන කාරණාව සහ මේ ආදරය කිරීම කියන එක විශේෂයෙන්ම මේ බොදුනු සංස්කෘතියත් එක්ක කොහොමද මේ විග්‍රහ වෙන්නේ කියන එක ඒක කරගන්න යනකොට දැකපු මම ඒ කාරණාව විග්‍රහ කරගන්න යනකොට මම දැකපු එක කාරණාවක් තමයි මේ අපේ මේ බොදුනු පරිසරය තුල අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විවාහ ජීවිතයට ඇතුල් වෙනකොට ඒ විවාහ ජීවිතය තුල ලොකු අර්ථයක් තියෙනවා හැමදාම. ඒ අර්ථය ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික ජීවිතයත් එක්කත් ඍජුවම බැඳෙනවා. මම මේක චුට්ටක් විග්‍රහ කරන්නම්. මට මේ කාරණාව මම ඕගලන්ට පොඩ්ඩක් කියන්නේ මේක මේ මාතෘකාවේ ප්‍රවේශය අපේ පාරම්පරික සමාජ පරිසරයත් එක්ක අරගෙන වර්තමානයට ගැලපෙන විදිහට මේ කාරණාව මතු කරගන්න ඕන නිසා මුලින්ම මම ඒ කතාව කියලා ඉන්නම්. ඉස්සර දෙන්නේ කසාද බැඳපු ගමන් විශේෂයෙන්ම මේ පාරම්පරික සමාජවල දෙන්නේ කසාද බැඳපු ගමන් බොදුනු සංස්කෘතිය තුළ කසාද බැඳපු ගමන් අද වගේ අර හනිමූන් කියන කාරණාවට එකපාර යන්නේ නැහැ. දෙන්නෙක් විවාහයටපත් වෙලා ඒ දෙන්න ටිකක් කාලයක් වෙන් වෙනවා. වෙන් වෙලා ඒගොල්ලෝ මුලින්ම කරන දේ තමයි ඒගොල්ලෝ විවාහ ජීවිතය තුළ විවාහ ජීවිතයේ ඉදිරි අර්ථය කියන එක මතු කරගන්න මුලින්ම ඒගොල්ලන්ගේ ඒ වැඩිහිටි පරම්පරාවට සහ විශේෂයෙන්ම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වැඩිහිටියන්ට ඊට පස්සේ දුප්පත් මිනිස්සුන්ට ඒ වගේ පිරිසට සංග්‍රහ කරන එක. ඒ ඇත්තෝ සංග්‍රහයක් කරනවා. ඒ සංග්‍රහය කරන්නේ දානමාන, අප උපස්ථාන මේ ආදී වශයෙන් එහෙම සංග්‍රහ කටයුතු සිද්ධ කරනවා. එහෙම සංග්‍රහ කටයුතු ආදිය සිද්ධ කරමින් ඒගොල්ලෝ අෂ්ටාංග උපෝසත සීලේ අහලා තියෙනව නේද? ආන්නේ වගේ අෂ්ටාංග උපෝසත සීලය ආදී සිල්වත් සමාදන් වෙමින් කාලයක් තිස්සේ ගුණ ධර්මයන් ආදිය ප්‍රගුණ කරනවා. මෙන්න මේ වගේ දේවල් ප්‍රගුණ කරගෙන යමින් තමයි දරුමල්ලෝ හදන කටයුතු ඊට පස්සේ ඒ පරිසරය තුල හැමතිස්සම අර ස්වාමියා සහ බිරිඳත් බිරිඳ සහ ස්වාමියාත් කියන දෙන්න අතර අන්‍යෝන්‍ය ගරුත්වයකින් ගෙනිච්ච වැඩපිළිවෙලක් තමයි පාරම්පරික බෞද්ධ සමාජය තුල තිබුණේ. හැබැයි පින්වතුනි අද වෙනකොට ඒක ගොඩාක් මක් වෙලා තියෙනවද? වෙනස් වෙලා තියෙනවා. අද වෙනකොට අපි ඒ වගේ කටයුතු වල නිරත වෙනවා කියන එක නැත්තේ නෑ තියෙනවා. හැබැයි මහ සමාජයට ගියාම ගොඩක් වෙලාවට ඒ වගේ අර විවාහ ජීවිතය නැත්තම් බොදුනු සංස්කෘතික පරිසරය කියන එකේ ලොකු පරිහානියක් සහ ලොකු අර අනිත් පැත්තකට යාමක් පෙනෙමින් තියෙනවා. දැන් මට කියා ගන්න ඕනේ කාරණාව තමයි මේ දෙන්නෙක් අතර, ඒ කියන්නේ දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහය සහ ඒ ගනුදෙනුව තුල බොදුනු පදනම තුල තියෙන්නේ මම මගේ කරගෙන අල්ලාගෙන යන වැඩපිළිවෙලක් නෙමෙයි. ඒකේ තියෙන්නේ මෙන්න මේ වගේ අර්ථයක්. මම මේක ටිකක් තේරෙන්න පුංචි කතා ටිකකින් කියලා දෙන්නම්. අපි කෙනෙක්ට ඇත්තටම ආදරේ නම් ඒ කෙනා අපිව දාලා ගියොත්, ඒ කියන්නේ ඒ කෙනා අපි ආදරය කරන කෙනා අපිව දාලා ගියොත් එහෙම අපිට සාමාන්‍යයෙන් එයා මගේ කරගන්න මානසිකත්වයේ ඉන්නවා නම් අපිට එන්නේ හිතට සතුටක් සැනසීමක්ද නැත්නම් දුකක් 1000ක්ද? දුකක් 1000ක් නෙන්නේ. හැබැයි මම මෙන්න මෙහෙම නම් ආදරය කරන්නේ. මගේ ජීවිතේ මට පුළුවන් උපරිමයෙන්ම මං එයාට දෙනවා ආදරය. කරුණාව, දයාව මට පුළුවන් උපරිම දේ මං එයාට කරනවා. හැබැයි මං එයාගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඔය විදිහේ තැනකින් ආදරය කරලා එයා මාව දාලා ගියොත් මට පුළුවන් නම් මෙන්න මෙහෙම හිතන්න. මම දෙන ආදරය, කරුණාව, දයාව මදි නිසා වෙන්නේ නැතිනේ වෙන එකක් හොයාගෙන යන්නේ. ඒක නිසා එයා කැමති දේ එයා හොයාගෙන ගියාවේ එයා ගියා කියලා මගේ හිතට තරහක් නෑ. ටටා බායි කියලා සමු දෙන්න එහෙම පුළුවන් නම්. මං කියන එක තේරුණාද දැන්? දැන් මේ විදිහට ආදරය කරන එක ලේසි නෑ හොඳේ. මම මේ කියන තැන ටිකක් හරි අමාරුයි. මේක කියනකොටත් ඕගොල්ලෝ නිකන් අවුල් වගේ ඇති. හැබැයි මම මේ කියන්නේ මට දැන් කියා ගන්න කාරණාව මේ බොදුනු සම්ප්‍රදාය තුල තියෙන මේ බොදුනු වැඩපිළිවෙල තුල තියෙන ආදරය කියන හැඟීම කොච්චර ගැඹුරුද කියන එක. ඒ ආදරය ඇවිල්ලා අනිත් පැත්තෙන් දේවල් බලාපොරොත්තු වෙන ආදරයක් නෙමෙයි. අනිත් පැත්තෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවි ඒක පාර්ශවීව අර නිකන් අර පරාර්ථයෙන් කරන ආදරයක්. ඒක ඇවිල්ලා කැපකිරීමක්. ඒකයි මම වචනේ දැම්මේ ආදරය සහ කැපකිරීම කියන. ඔන්න ඔය කැපකිරීම ඇතුලේ නිරන්තර අන්‍යෝන්‍ය ගෞරවය කියන එකත් එක්ක තමයි ඔය ආදරය බැඳිලා තියෙන්නේ. ඕක අපේ පාරම්පරික සමාජවල තිබ්බේ. මේ කතාව මම කියන්නම් එක තැනකින්. ඒක ලස්සන තැනක් තියෙනවා. අපි ඔය මානව විද්‍යාව මුල් කරගෙන මේ සමාජ පරිසරයන් ගැන අපේ පැරණි මුතුන් මිත්තන්ගේ කතා ජනශ්‍රුතිය සහ ඒවා අධ්‍යයනය කරනකොට අපේ මිනිස්සුන්ගේ ජීවනචර්යාව අධ්‍යයනය කරනකොට ඉස්සර අම්මලා සාමාන්‍යයෙන් අදටත් අපේ අම්මලා සමහරලාට මේ වැඩේ කරනවා. අම්මා කෙනෙක් ගෙදර පින්වතුනි බත් මුට්ටිය ලිපේ තිබ්බ වෙලාවේ, ඒ කියන්නේ හාල් ටික ගරල ඉවර වෙලා ඒ ටික ලිපේ තියලා ඒක බත් මුට්ටියට තියලා ඉවරලා දුවංගුල ප්‍රඥාව, ඒ කියන්නේ ඇඟිලි දෙකෙන් බලනවානේ වතුර ටික බලලා ওই ටික ඔක්කොම කරලා බත් මුට්ටිය ලිපෙන් තිබ්බට පස්සේ, හාල් මුට්ටිය ලිපෙන් තිබ්බට පස්සේ ඕකට 3 වතාවක් වඳිනවලු. 3 වතාවක් වඳිනවලු. පළවෙනි වන්දනාව තමයි ඔන්න අහගන්න. පළවෙනි වන්දනාව තමයි
මේ ආහාර ටික මේ විදිහට නිර්මාණය කරගන්න, මේ ආහාර ටික මේ විදිහට සකස් කරගන්න උදව් උපකාර වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ඒ අතර කලට වේලාවට වැස්ස සලසලා දෙන, ඒ කටයුතු කාරණා කරන ඉෂ්ට දෙවි දේවතාවුන් වහන්සේලාන් ඉඳලා වැස්ස වලහක අබ්බ වලහක දෙවි දේවතාවුන් වහන්සේලාන් ඉඳලා ගම්බාර දෙවි දේවතාවුන් වහන්සේලාන් ඉඳලා ඒ දේව කොට්ටාස ඒ ටික මතක් කරලා ඒ ඇත්තන්ට ආචාර කරනකලු පළවෙනි වන්දනාව. දෙවෙනි වන්දනාව තමයි ඒ බත් මුට්ටියේ තියෙන හාල් ටික නැත්තම් ඒ ආහාර පාන ටික සකස් කරගන්න වෙහෙස මහන්සි වෙච්ච ගොවි මහත්තුරු ටික සහ ගැඩවිලා පණුවගේ ඉඳලා ඒ ඉන්න පුංචි සතාගේ ඉඳලා මේ ආහාර ටික සකස් කරගන්න උදව් උපකාර වෙච්ච හැම කෙනාම මතක් කරලා ඒ කෙනාට කරන ගරුත්වය තමයි දෙවෙනි වන්දනාව. තුන්වෙනි වන්දනාව තමයි මේ කෑම ටික ගෙදෙට්ට ගෙනාපු මිනිස්සයා. ඒ කියන්නේ මගේ දයාබර සැමියා. එයාට নমස්කාර වේවා කියලා තමයි තුන්වෙනි ආචාරය කරන්නේ. එතකොට මේ ක්‍රියාකාරකමේ ලොකු අර්ථයක් තියෙනවා. මොකද්ද මේ තියෙන්නේ? ගරුත්වය දීම කියන කාරණාව. මං කියන එක තේරෙනවද? මේ කියන හැඟීම අල්ලගන්න පින්වතුනි. මේක මොකද මේ අර අපි මේ ධර්මයේ අද සාකච්ඡා කරනවා කියන එක මට හැමදාම දැනෙන්නේ මේක අපි පුළුවන් තරම් මහ පොළොවට බහැලා මහ පොළොවේ ඉඳලා මේක මතු කරගන්නට ඕනේ. ඒක මතු කරගන්නකොට අපේ පාරම්පරික බොදුණු සමාජයෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන පරියායන් ටික. ඒ කියන්නේ මේ ලෞකික ජීවිතය තුළ ජීවිතේ ගෙවන්නට තථාගතයන් වහන්සේ දේශනා කරපු පරියායන් කාරණාවන් ටික. ඒ ටිකත් ඕනේ. ඒ වගේම තමයි අපේ එදිනදා ජීවන අත්දැකීම. ඒකත් ඕනේ. ඔය හැම පැත්තක්ම සමපාත වෙනකොට තමයි අපි කරන දේශනාවේ තියෙන, අපි කතා කරන කාරණාවේ තියෙන ගැඹුරක් මොකක් හරි තියෙනවා නම් ඒ ගැඹුර හරියට අල්ලගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ ගැඹුර අල්ල ගන්නකොට මම කිව්වා බොදුණු පදනම තුල ආදරය තුල තියෙන්නේ අල්ලා ගන්න වැඩපිළිවෙලක් නෙමෙයි. අත්හැරීම මුල් කරගත්ත වැඩපිළිවෙලක්. හැබැයි දැන් අපේ මනස වැඩ කරන්නේ ආදරය කරනකොට අතහැරීම මුල් කරගෙනද නැත්නම් අල්ලා ගැනීම මුල් කරගෙනද? මම මගේ කරගෙන මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න ඕනි කියන අර්ථයෙන් තියෙන්නේ. මෙන්න මේක තව ටිකක් ලස්සනට විග්‍රහ කරගන්න ඔය බ්‍රහ්මවංශ හාමුදුරුවන්ගේ පහුගිය කාලේ කියපු අහපු දේශනාවක එක්තරා කතාවක් කියනවා. එයා හරිය ලස්සනට මේ ආදරය සහ විවාහය ගැන හොඳ එක්ස්ප්ලেইন එකක් කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් හරිය ලස්සන තැනක් තියෙනවා. උන්වහන්සේ කියනවා මේ කැපකිරීම සහ ආදරය කියන කාරණාව විග්‍රහ කරගන්නකොට කෙනෙක් දෙන්නේ කසාද බඳිනකොට ඒගොල්ලෝ මුදු තුනක් දානවා කියලා. පළවෙනි මුද්ද තමයි එන්ගේජ්මන්ට් මුද්ද. එන්ගේජ්මන්ට් රින්. ඒ කියන්නේ සමාජයේ සම්මතය අර මෙන්න මේ ඇඟිල්ලට දානවා, වෙදඟිල්ලට දානවා මුද්දක්. මොකටද වෙදඟිල්ලට දාන්නේ? දන්නවද ඇයි වෙදඟිල්ලට දාගෙන ඉන්නේ කියලා ඔය මුද්ද? පිරිමියා දකුණු අතේ දානවා, ගෑනු කෙනා වම් අතේ දානවා. ඇයි දන්නවද? දන්නේ නැද්ද? ඕක දාගෙන ඉන්නේ මේ වෙදඟිල්ල කෙලින්ම හදවතත් එක්ක සම්බන්ධයි. පැහැදිලිද කියන්නේ? ඒකට ආන් එන්ගේජ්මන්ට් රින් එකක් දානවා. ඊට පස්සේ ඊළඟට කියනවා වෙඩින් රින් එක. එතකොට වෙඩින් රින් එක එන්ගේජ්මන්ට් රින් එක දෙක එක කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මෙතන වෙඩින් රින් එක එන්ගේජ්මන්ට් රින් එකයි කියන අර්ථය ගන්න දෙන්නෙක් සම්මතයෙන් මේ විදිහට කරනවා කියන එක නීතිමය කාරණාව තමයි එන්ගේජ්මන්ට් රින් එක. වෙඩින් රින් එකෙන් කියලා කියන්නේ මුළු සමාජ සම්මතයේ සමාජයේ ඉන්න හැම කෙනෙක්ම දැනගන්නවා මේ දෙන්න දැන් බැඳපු දෙන්නෙක් යුවතිපති යුවලක් කියලා. ඊළඟට කියනවා තව රින් එකක් තියෙනවා. ඒ තමයි සෆරින්. මෙතනින් එහාට දෙන්න දුක බෙදා ගන්නවා කියන එක. එතකොට මුදු තුනක් තියෙනවා කසාද බඳිනකොට දාන ආදරය කරලා එන්ගේජ්මන්ට් රින්, වෙඩින් රින්, සෆරින්. හරිද? දැන් දුක බෙදා ගන්නවා කියන එක පුතේ. හරි. පුතාට මම මේ කියන එකට කමාට තේරෙන්නේ නැතිව මම ඔයාලට තව ටිකකින් කියලා දෙන්නම් මේක සම්පූර්ණ. හරිද? දැන් මම කියන එක ඕගොල්ලන්ට ඔක්කොටම කියලා දෙන්න. දැන් මේ ඒගොල්ලන්ට කතා කරනකොට වෙන විදිහකට ඕක කියලා දෙන්න ඕනේ. හරි. ඒක අමාරුයි ඒ බැලන්ස් එක ගන්න. මම චුටි පුතාලට කියලා දෙන්නම්. හොඳේ මොකද්ද මේ කියලා දෙන කතාව කියන එක. හරි. මට දැන් කියා ගන්න ඕනේ කාරණාව ඒ කැපකිරීම කියන කාරණාව. පැහැදිලිවම විවාහ ජීවිතයක් තුළ ඒ වැඩපිළිවෙල තුල තියෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි සාමාන්‍යයෙන් ඒකත් කතාවකින්ම කියලා එන්නම්. එක්තරා දරුවෝ දෙන්නෙක් කසාද බැඳලු. ආදරය කරලා බොහෝම කාලයක් ආදරය කරලා මේ දෙන කසාද බැඳහම ඒ පුතාව එක්කන් ගිහිල්ලා බැඳපු වෙලාවේ ඒ පුතාව ඒ කියන්නේ දුවගේ තාත්තා විසින් මේ පුතාව එක්කන් ගිහිල්ලා පැත්තකට එක්කන් ගිහිල්ලා ඒ පුතාගෙන් ඇහුවලු පුතේ මගේ දුවට ඔයා කොච්චර ආදරෙයිද කියලා. එතකොට කිව්වලු මගේ දුවට ඔයාගේ දුවට මම මටත් වැඩිය ආදරෙයි කියලා. එතකොට අර තාත්තා කිව්වලු පුතේ ඔයා දැන් ඔහොම කිව්වට තව ටික කාලයක් යනකොට ඔයාට මගේ දුවගේ අඩුපාඩු පෙනෙන්න පුළුවන්. වැරදි paludu තැන් පේන්න පුළුවන්. ඒවා පේනකොට පුළුවන් නම් පුතා පැත්තෙන් පුතා හිතන්න
මංගාවත් ඒ වගේ අඩුපාඩු තියෙන නිසා තමයි එයා මං වගේ කෙනෙක්ව බැන්දේ කියලා. කොබන්නේ කතාව තීරිච්ච කට්ටිය හරි වටිනා වැඩි හිටි අවවාදයක්. දැන් සාමාන්‍යයෙන් ඔය ආදරය කරන කාලේ අඩුපාඩු හැම පේනවද? දැන් මමත් ආදරය කරලා තියෙනවා. මම අවුරුදු 24න් පැවිදි වෙන්නේ. අපි විශ්වවිද්‍යාලේ යන කාලේ ආදරය කරලා තියෙනවා. ඒ ආදරය කරන කාලේ අපිට සාමාන්‍යයෙන් ආදරය කරන එයාගේ අඩුපාඩු පේන්නේ නෑ. හැබැයි බැඳලා එක වහලක් යටට ආවට පස්සේ දැන් මම බැඳලා නැහැ. මම කසාද බැඳේ නෑ. මගේ ඒ යාළුලා හිටපු ගෑල් ළමයි ඒ කාලේ මට අවසර දුන්නා පැවිදි වතට යන්න. ඒක නිසා මම පැවිදි වුණා. එයාගෙන් අවසර ඉල්ලගෙන. මම කියන කතාව තෝරගන්න මම මේ වෙන හැඟීමක් කියලා දෙන්න හදන්නේ. අපි ආදරය කරන කාලේ අපේ අර තියෙන ඒ අර මගේ කරගෙන ඉන්න මානසිකත්වය තුළ අපිට එහෙම අර ඒගොල්ලගේ අඩුවක් පාඩුවක් පළුද්දක් පේන්නේ නෑ. හැබැයි එක තැනකට ආවට පස්සේ එකට වසන්න පටන් ගත්තට පස්සේ අපිට අපේ මොනවා පේන්න පටන් ගන්නවද? අපිට අපේ අඩුපාඩු පේන්නේ අපේ ළඟම ඉන්න කෙනාගේ තමයි මොනවා පේන්නේද වැඩිපුරම. එතකොට අර තාත්තා ලස්සන අර්ථයක් දෙනවා. මොකද්ද දෙන අර්ථය? ඔයාට එයාගේ අඩුපාඩු පේනකොට, ඒ කියන්නේ මගේ දුවගේ අඩුපාඩු පේනකොට ඔයා හිතන්න එයා ඔයාව බැන්දේ ඔයාගෙත් ඒ වගේ අඩුපාඩු තියෙන නිසා. ඒ කියන්නේ අපි මේ ලෝකේ කවුරුත් පර්ෆෙක්ට් මිනිස්සු නෑ. අපි හැමෝම ගාව මොනවද තියෙනවද? අඩුපාඩු සහ වැරදි කියන එක තියෙනවා. බ්‍රහ්මහංස සාන්දරෝ මේ කතාව කියලා කියනවා අනිවාර්යෙන් ආදරය සහ කැපකිරීම කියන කාරණාවේ පළවෙනි කාරණාව තමයි අත්හැරලා ආදරය කරන්න පුළුවන් වෙන්න ඕනි කියන කාරණාව. ඒ කියන්නේ එයා මාව දාලා ගියොත් ටටා බායි කියලා කියන්න පුළුවන් හැකියාව අපේ පැත්තෙන් තියෙන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි අපි ආදරය කරලා ඒ ආදරයෙන් කසාද බැඳලා හරි නැත්නම් ඒ විදිහට ජීවත් වෙනකොට ඒ ජීවත් වෙන කාලය පුරාවට මමත් 100% පර්ෆෙක්ට් මිනිස්සෙක් නෙමෙයි. ඒ වගේම තමයි මාත් එක්ක වාසය කරන කෙනාත් 100% පර්ෆෙක්ට් නෑ කියන එක තේරුම් අරන් අපිට පුළුවන් වෙන්න ඕනේ සමාව දීම සහ සමාව ගැනීම කියන දෙකම ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ මගේ පැත්තෙන් මට පුළුවන් වෙන්න ඕනේ මගේ අතින් වැරද්දක් වුණොත් ඒකට සමාව ගන්නත් ඒ වගේම තමයි මගෙත් එක්ක ඉන්න කෙනාට සමාව දෙන්නත්. මෙන්න මේ ක්වොලිටිස් ටික මම දන්නේ මේ කියන කතාව ඕගොල්ලන්ට කොච්චර මේ වදිනවද කියලා මේ වෙලාවේ. මේ ටික තිබ්බොත් අපිට ටිකක් ගැඹුරු ගමනක් ගිය හැකි. නැත්තම් ඉතින් හැමදාම මොකෑ වෙන්නේ? ඈ නැත්තම් ඉතින් මේ වැඩේ කරන්න බෑ. ඉතින් හැමදාම අසතුටින් ඉන්න වෙන්නේ. දැන් මේ කියන කාරණා ටිකත් එක්ක දැන් එනවා මම තව පැත්තකට. අහන්න. එහෙමයි. ගති සම්පatti ස්වභාවය තමයි දැන් ස්වභාවයෙන්ම අපි හැමෝම ගාවම අඩුපාඩු තියෙනවා කියන එක පෙන්නලා දෙන්න. ඔව් එහෙම පැත්තක් තියෙනවා. ගතියට ගති. දැන් ඒක තමයි මම මේ කියන්න හදන්නේ අයියා කියන තැන. බුදුහාමුදුරුවන්ගේ දේශනාවක තියෙන තැනක් එක දැන් එන්න හදන්නේ. බුදුහාමුදුරුව පෙන්නනවා මේ දෙන්නේ කසාද බැදලා ජීවත් වෙනකොට ඒ ඉන්න පිරිස ආකාර හතරක්. ඒ ඉන්න පිරිස ආකාර හතරකට පෙන්නලා තියෙනවා. පළවෙනි ආකාරය තමයි දෙවියෙක් සමග දේවතාවියක් වසන එක. ඒ කියන්නේ දෙවියෙක් සමග දේවතාවියක් කියලා කියන්නේ මහත්යත් කැමති යහපත් කටයුතු කරන්න, දෙන්න, දානමාන කරන්න, පින්කම් කරන්න, යහපත් දේවල් නිරතවල යෙදෙන්න. ඒ වගේම තමයි නෝනක් කැමති ඒ කටයුතු ටික කරන්න. ඊළඟට කියනවා පෙරේතියක් සමග පෙරේතෙක් වසන එක. ඒ කියන්නේ මහත්යා කැමතිත් නෑ දානමාන දෙන්න. ඒ කියන්නේ දෙන්න මම පද මසුරෝ ඒ වගේ පිරිස. නෝන කැමතිත් නෑ. තව කට්ටියක් ඉන්නවා දෙවියයි පෙරේති. ඒ කියන්නේ මහත්යා කැමති යහපත් දේවල් කරන්න, පින්කම් කරන්න, හොඳ දේවල් කරන්න, ඒ විදිහට මේව වෙන්න. හැබැයි නෝනා ඒවට කැමති නෑ. තව කට්ටියක් ඉන්නවා පෙරේතයයි දේවතාවියයි. ඒ කියන්නේ නෝන කැමති යහපත් කටයුතු කරන්න, පින්කම් කරන්න, මහත්යා කැමති නෑ. ඒ ස්වභාවය. දැන් ඕකෙන් අවුලක් නැතුව යන්න පුළුවන් මැරේජ් ලයිෆ් දෙකයි තියෙන්නේ. ඒ තමයි දේවතාවිය සහ දෙවියා. අනිත් කට්ටිය තමයි පෙරේතයා සහ පෙරේති. අවුලක් නෑ ගිය හැකි. මොකද ගති සමානයිනේ. අරක අවුල්. හරි අමාරුයි අරයි යන්න. එක්ක කාලයක් යනකොට දෙවියා වෙලා ඉන්න කෙනා දැන් මහත්යා දෙවියෙක් වගේ නම් නෝනා පෙරේතියෙක් වගේ නම් මහත්යාට සිද්ධ වෙනවා එක්ක පෙරේතියෙක් වෙන්න නැත්නම් නෝනට සිද්ධ වෙනවා දෙවියෙක් වෙන්න නැත්නම් අරයි යන්න බෑ. දැන් ඕකෙන් අනුමත කරන කාරණාව තමයි ඒ කියන්නේ තථාගතයන් වහන්සේ වර්ණනා කරන තැන තමයි දේවතාවෙක් සහ දෙවියෙක් වගේ දේවතාවියක් සහ දෙවියෙක් වගේ වාසය කරනවා කියන එක. අන්න ඒ දෙන්න. ඒ කියන්නේ යහපතටම නැඹුරු වෙච්ච
සම සීලයක්, සම ත්‍යාගයක්, සම ප්‍රඥාවක් දිනු කරන පිරිස. අන්න ඒක තමයි දිනු කරන්න කියලා කියන්නේ. දැන් ඔය අපි කියනවානේ මේ සංසාරේ ආදරය බැඳීම් මේ සංසාරගත බැඳීම් කියලා. නැද්ද? වෙලා නැද්ද? දැන් ඕක වෙලා නැද්ද දැන් දැන් ඔයගොල්ලෝ කසාද බඳින කට්ටිය ගොඩක් වෙලාවට අපේ ජීවිතේ අපේ ජීවන සහකාරී විදිහට තේරගන්න කෙනා අපිට එහෙම හම්බෙන කෙනා සහකාරී විදිහට හම්බෙන කෙනා බොහෝ වෙලාවට සංසාරේ දරුණු බැඳීමක් තමයි. සංසාරේ එකට ගන්න බැඳුම් ඔය ඊපෙරදා මට එකක් දේශනාවක ලස්සන කතාවක් ඇහෙනවා. දැන් ඔය මහා සෑය වගේ තැනකට ගිහිල්ලා මහා පින්කමක් කරන ගමන් මහා සෑයට මල් පූජා කරලා පින්කම් ඒ මොන හරි පින්කම් කටයුතු කරලා නෝනයි මහත්තයා ප්‍රාර්ථනා කරනවා අපි දෙන්න සංසාරේ යනකම්ම එකට යමු කියලා. ඒ කතාවේ කියන්නේ සමහරලාට දැන් එකට යන්න ප්‍රාර්ථනාව අරගෙන මහත්තයා ලබන අත්බැවේ මිනිසෙක් වෙලා ඉපදෙනවා, නෝන ලබන අත්බැවේ යක්ෂණියක් වෙලා ඉපදෙනවා. දැන් මොකද වෙන්නේ? එකට යන් කියලා බලාපොරොත්තු ගත්ත නිසා දැන් මෙන්න පස්සෙන් එනවා. ඔයගේ කතා නැද්ද මේ ලෝකේ? ඕන තරම් තියෙන අර මිනිස්සයා නම් බඳින්න කලින් හොඳට හිටියා. බැන්දට පස්සේ නම් උට කෙලවෙලාම ගියා. ඔයගේ කතා ලෝකේ නැද්ද? තව කතා තියෙනවා. බඳින්න කලින් නම් ඌට නන්නත්තර වෙලා හිටියේ. බැන්දට පස්සේ නම් ඒකට හරි ගියා. කොබන්න කතාව තේරුම් කට්ටිය. මේ කියන කාරණාව ප්‍රායෝගිකව තේරෙනවද මේ කියන කතාව? පින්වතුනි ඕගොල්ලෝ අපි හැමෝම මේ සංසාරයේ ඉන්නේ ගනුදෙනුවක. මේ ගනුදෙනුව ඇතුලේ මේ ගනුදෙනුව කියන අර මුදල් ගනුදෙනුව කියන මට්ටමින් බලන්න එපා මේක. මේක තව ටිකක් තේරෙන්න මම ටිකක් ප්‍රායෝගිකව කියන්නේ අපි මේ කර්මයේ දායාද කරගෙන කර්මයේ න්‍යාය කරගෙන කර්මයේ බන්ධුව කරගෙන අපි හැමෝම ගමනක ඉන්නේ. ඒ ගමන ඇතුලේ අපිට මේ මුණ ගැහෙන දේවල් අපිත් එක්ක මේ යන වැඩපිළිවෙල ඇතුලේ සංසාරේ අපිට ඥාති නොවන පිරිස. ඒ කියන්නේ ඥාති නොවන පිරිසක් ඇත්තේම නැති තරම්. අපිට ජීවිතේ හම්බෙන හැම මනුස්සයෙක් එක්කම සංසාරේ මොකක් හරි ගනුදෙනුවක් තියෙනවා. මේක ටිකක් තේරෙන්න පුංචි කතාවක් කියන්නම් ටිකක් ප්‍රායෝගිකව මේක තෝරගන්න. හිතන්න පින්වතුනි ඕගොල්ලන්ගේ ජීවිතේ මේ අත්දැකීම වෙලා ඇති. සමහර මිනිස්සු ජීවිතේ ඉස්සරහට තමන්ගේ මූණට මුණිච්ච වුණාම ඒගොල්ලෝ කලින් ඉඳලා දන්නවා වගේ. හැබැයි අදමයි මේ මිනිස්සයව දැක්කේ. ගෑනු කෙනෙක් වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්. අදමයි දැක්කේ. කලින් ඉඳලා වුණාට දන්නවා වගේ. හරි ෆැමිලිය. ඒ වගේ අත්දැකීම් වෙලා නැද්ද ජීවිතේ? සමහර මිනිස්සුත් එක්ක. සමහර අය තියෙනවා අදමයි මේ මිනිස්සයව දැක්කේ. කලින් මම කලින් යව දැකලත් නෑ. අදමයි දැක්කේ. මට උට දෙකක් අනින්න හිතනවා. කොබන් මේ වගේ වෙලා තියෙන කට්ටිය. වෙලා නැද්ද ඒ වගේ ඒවා? අහගන්න. සූවිසි ප්‍රත්‍ය විග්‍රහ කරන තැන තියෙනවා පින්වතුනි අන්නන්තර සමානන්තර ප්‍රත්‍ය කියලා දෙකක්. ඒ කියන්නේ මේ අපි හැමෝම මේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රත්‍ය ක්‍රියාවලියක් තුල. මේ ප්‍රත්‍ය වැඩපිළිවෙලක අපි ඉන්නේ. ඒ කියන්නේ සත්පුද්ගල වැඩපිළිවෙල දරාගෙන මේ සංසාර ප්‍රවාහයට අහුවෙලා ඉන්න ඔබ අප හැම කෙනාගේම මේ කර්ම විශ්ය, ලෝක විශ්ය මේක වැඩ කරන්නේ ප්‍රත්‍ය ක්‍රියාවලියක් මුල් කරගෙන. එතකොට දැන් ඒ මෙකැනිසම් එක, ඒ ක්‍රියාවලිය තෝරගන්න එක තමයි බුද්ධ ධර්මයේ උගන්වන්නේ. බුදු දේශනාවේ උගන්වන්නේ මෙන්න මේ ක්‍රියාවලිය තෝරගන්න එක. ඒ ක්‍රියාවලිය තෝරගන්න යනකොට අපි ඒකේ තෝරගන්නේ අනුන්ව නෙමෙයි. අපිව තෝරගන්නේ. අපිව අවබෝධ කරගන්න යනකොට අපිට මේ රිද්ම් එක තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ ලෝකේ වැඩ කරන රිද්ම් එක මේ මානව සම්බන්ධතා, අන්තර් සම්බන්ධතා, මේ ලෝක ක්‍රියාවලිය, මේ ගති ක්‍රියාවලිය, මේ සමස්ත වැඩපිළිවෙල තේරෙන්න පටන් ගන්නවා. එතකොට සියලු සත්වයෝ ගත්තාම එකම මූලයකින් වැඩ කරන පිරිසක්. ඒ එකම මූලය තමයි කෙලෙස් මූලය. තේරෙන උදාහරණයක් කිව්වොත් සුද්දට තරහ යනවනේ. සුද්දන්ට තරහ ගියාම උන් කියන ඇන්ග්‍රි කියලා. අපිට තරහ ගියාම අපි මොකද්ද කියන්නේ? අපි කියන්නේ සිංහලෙන් තරහ යනවා කියලා. දැන් සුද්දගේ තරහයි අපේ තරහයි අතර වෙනසක් තියෙනවද? මානව හැඟීම් කියන ඒවා, මිනිස්සුන්ගේ චිත්තසංතාන තුළ ක්‍රියාත්මක වෙන හැඟීම්, ඒ ධර්මතා ස්වરૂප එක එක්කෙනාට නිකන් වෙනසක් වගේ පෙනුනට පොදුවේ සියලු දෙනා ගාවම තියෙන එකම වැඩපිළිවෙලක්. අපි මේවට කියනවා පොදුවේ කියනවා සියලු සත්වයෝ දරා සිටින ධර්ම කියන එක. ටිකක් තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි හැමෝම දුගති ධර්මයේ සහ සුගති ධර්මයේ කියන දෙකම දරාගෙන ඉන්නේ. හොඳ සහ නරක කියන එක. ජීවිතයේ අපේ වැඩපිළිවෙල තුල තියෙන්නේ හොඳ කියන එක ප්‍රකට වෙනකොට නරක අප්‍රකට වෙනවා. නරක කියන එක ප්‍රකට වෙනකොට හොඳ අප්‍රකට වෙනවා. ඒ කියන්නේ යහපත කියන එක ප්‍රකට වෙනකොට අයහපත අප්‍රකට වෙනවා. අයහපත අප්‍රකට වෙනකොට යහපත ප්‍රකට වෙනවා. ඔය දෙපැත්තත් එක තමයි දැන් අපි මේ යන්නේ. දැන් අපිට මේ හම්බෙලා දෙන මනුෂ්‍යත්වය මොකද්ද? නරකත්වයක්ද? සුගතියත්වයක්. අපි අපේ ධර්මයේ කියනවා කාමාවචර සුගතියත්වයක්. අපි මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඉන්නේ. මිනිසෙක් වෙලා දැන් මෙහෙම ඉපදිලා ඉන්නකොට මිනිස්සු විදිහට අපේ තියෙන මානුෂ්‍ය සම්බන්ධතා ඒක තමයි අපිට පේන මට්ටම.
අපිට හැමෝටම පේන සහ තේරෙන මට්ටම. දැන් ඔය මට්ටමින් තමයි අපි ගැන ඇත්තටම මුලින්ම හොයන්න පටන් ගන්න. මේක අපි ගැන හොයාගෙන ගැඹුරට යනකොට තමයි පේන මට්ටමට එහා ගියපු නොපෙනෙන කට්ටියත් එක්කත් ගොඩාක් මේ සංසාරේ සම්බන්ධතා තියෙනවා කියන එක අපිට වැටහෙන්න දැනෙන්න පටන් ගන්න. මම මේක තව ටිකක් තේරෙන පුංචි කතා ටිකකින් කියාගෙන යන්නම්. ඔය බුදුහාමුදුරන් කාලේ හිටපු එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් දවසක් යනවා පින්වතුනි මේ බුදුහාමුදුරන්ගෙන් අවසර ඉල්ලුණා එක්තරා තැනකට ගිහිල්ලා භාවනා කරන්න. වනාන්තර වගේ ස්ථානයක්, වනයක් වගේ තැනක්, ආරණ්‍යයක් වගේ තැනක් අනේ බුදුහාමුදුරනේ මට මෙතන ගිහිල්ලා භාවනා කරන්න ඉඩ දෙන්න කියලා කියනවා. බුදුහාමුදුරුවෝ කියනවා බහනේ යන්න එපා උතෙන්ට. පළවෙනි පාර අවසර ඉල්ලනවා අවසර දෙන්නේ නැහැ. දෙවෙනි පාර අවසර ඉල්ලනවා ඒත් අවසර දෙන්නේ නැහැ. තුන්වෙනි පාරත් අවසර ඉල්ලුවට පස්සේ බුදුහාමුදුරුවෝ නිහඬ වෙනවා. යන්න කියනවා කැමති නැහැ. දැන් ගිහින් භාවනා කරන්න හදනවා භාවනා කරන්න බෑ. ගිහින් භාවනා කරන්න හදනවා මෙලෝ භාවනාවක් කරගන්න බෑ. මනසට විවිධාකාර සිතුවිලි එනවලු. මෙහෙම ඇවිල්ලා දැන් මෙයාට භාවනා කරගන්න බැරුව ආයි ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ එතන ගිහිල්ලා භාවනා කරන්න හැදුවා භාවනා කරන්න බෑ මට කාමසිතුවිලි එනෝනේ එතෙන්ට ගියාම කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මහණ මීට අත්බැව් ගානකට පෙර මීට අත්බැව් කිහිපයකට පෙර ඔය ස්ථානියෙම ඔබ රජෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ ඔබ රජෙක් විදිහට කටයුතු කරන අත්බැවේ ඔබගේ අන්තఃපුරයේ තිබිච්ච තැන තමයි ඔතන. දැන් ඉතින් අන්තঃපුරයේ ඒ කාලේ මොකද කොල්ල තියෙන්නේ එතන ඉඳගෙන? බණ භාවනා කරපු එකද? රජෙක්ට අන්තఃපුරයක් තියෙන්නේ මොකටද? බණ භාවනා කරන්නද? නෑනේ. කරලා තියෙන්නේ මොකද්ද? අර වැඩ පිළිවෙල. දැන් මොකද වෙන්නේ? ඒ ස්ථානෙට අර සසර පුරුද්දට වගේ එතෙන්ට ගියාට පස්සේ මොකෑ වෙන්නේ? දැන් හොඳට බලන්න මං දැන් ඔතනදී අවස්ථා දෙකක් පෙන්වනවා. පළවෙනි එක තමයි පුද්ගලයොත් එක්ක අපිට දැනෙන එක. ඊළඟට ස්ථානත් එක්ක. පැහැදිලිද? ඒ කියන්නේ සත්වයෝ පුද්ගලයෝ සහ ද්‍රව්‍ය වස්තුත් එක්ක අපිට මේ දැනෙන ක්‍රියාවලිය සමහර ඒවා විශේෂ වෙලා දැනෙනවා අපිට. සමහර පුද්ගලයෝ කියන්නේ මේ ලෝකේ සත්වයෝ විවිධාකාර සත්ව පිරිස අතර මේ මනුස්ස සත්ව කියන අතර පිරිස අතර සමහරු අපිට විශේෂයි. පුද්ගලිකව විශේෂ වෙලා දැනෙනවා. ඒ අතර සමහර ස්ථාන තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ ඕන තරම් ස්ථාන තියෙනකොට සමහර ස්ථාන තියෙනවා අපේ ජීවිතවලට අපිට නිකන් ඒක නිකන් හරි පුරුදුයි වගේ. දැන් ඔය අපි ඔය ඉන්න ගෙවල් දොරවල් මොන හරි තියෙනවා නම් අපි හදාගෙන නැන්දිලා බැඳිලා ඒ සංසාරේ අපි හිටපු දැම්ම තමයි ගොඩක් වෙලාවට. පැහැදිලිද කියන කාරණාව. මම මගේ ජීවිතේ පුංචි අත්දැකීමක් කියන්නම්. මේ අත්දැකීම මම ඕගොල්ලන්ට කියන්නේ මේ ගන්න තියෙනවා නම් දෙයක් ගන්න නැත්නම් අතෑරලා දාන්න. මේක මේ මගේ අත්දැකීමක් ඒක ඕගොල්ලන්ගේ අත්දැකීමක් නෙමෙයි. හැබැයි ඕගොල්ලන්ටත් හිතන්න පැත්තක් ඒ කතාවේ තියෙන නිසා තමයි මම මේ කතාව කියන්නේ. මේක ඇත්තටම මගේ පෞද්ගලික අත්දැකීමක්. නමුත් මම මේ කතාව ඕගොල්ලන්ට කිව යුතුයි. මේ කාරණාව තව ටිකක් සොයන්න විමසන්න සහ තමන්ගේ පැත්තෙන් ඒක හොයාගෙන යන්න ඕගොල්ලන්ට පොඩි අර ඉන්ස්පයර් එකක් කරන්න පොඩි මොටිවේෂන් එකක් දෙන්න. ආන් ඒ අර්ථයෙන් තමයි මම මේක කියන්නේ. මෙගොතනේ මම පැවිදිලා ඉන්න පන්සල පුරාණ පන්සලක්. ඒ පැවිදි ජීවිතේට පත් වෙලා ඉන්න පන්සලේ ස්ථානයේ ඔය ස්ථානයේ ඉඳගෙන තමයි මම පැවිදි වෙච්ච දවස් ඉඳලා ඔය බණ භාවනා කටයුතු කරන්න සහ ධර්ම සාකච්ඡාවන් කරන්න සහ ඒ පරිසරය හදාගෙන ඒ ක්‍රමානුකූලව වැඩ පිළිවෙල කරගෙන ස්ථානටලා ඉන්නේ. දැන්ට අවුරුදු 2මාරකට විතර කලින් මම එක්තරා වෙලාවක පොල්ගහවෙල පැත්තේ ටිකක් වනාන්තර වගේ පැත්තකට වෙන්න පොඩක් අර ආරණ්‍යගත පරිසරයකට ආරණ්‍ය සේනාසනයක් වගේ ස්ථානයකට ගියා. ඒ ස්ථානයකට ගියපු වෙලාවේ දවස් කිහිපයක් විතර ඉන්නකොට එතන හිටපු ටිකක් වැඩිමහල් ස්වාමින් වහන්සේ කෙනෙක් මාත් එක්ක ටිකක් ඔය උන්වහන්සේ ටිකක් ඔය බණ භාවනා ආදී කටයුතු කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැති මාත් එක්ක කතා කළා. කතා කරලා මගෙන් ඇහුවා පොඩි නම මේ දවස්වල භාවනාව එහෙම කරගන්න පුළුවන් පරිසරයක් තියෙනවද කියලා. මං කිව්වා නෑ හාමුදුරනේ මේ දවස්වල නම් හරිම අමාරුයි. කිසිම ප්‍රබෝධයක් නෑ. කිසිම මේ බණක් අහන්න හිතෙන්නේත් නෑ. ධර්ම සාකච්ඡා කරන්න හිතෙන්නේ නෑ. පැත්තකටලා ඉන්නම තමයි හිතෙන්නේ. මෙහෙමයි කියලා කිව්වා. ඊට පස්සේ මේක එක හේතුවක් විතරයි පොඩි නම. තව හේතු තියෙන්න පුළුවන්. ඔයාගේ පිටිපස්සෙන් එක්තරා නොපෙනෙන කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා කිව්වා. දැන් මේක ගන්න එපා පෞද්ගලිකව මේ වෙන අර්ථයක් කියන්න හදන්නේ. ඒක දැන් නැත්තම් දැන් අද මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් සමහර මිනිස්සු ඉන්නවනේ ඔක්කොම නොපෙනෙන ලෝකෙට දානවනේ. අමනුෂ්‍ය ප්‍රශ්නයක්ද දන්නේ නැහැ කියලා. ඉතින් අමනුෂ්‍යව අල්ලගෙන ඊට පස්සේ විකාර කෝටියයි. හරිද? දැන් මම මේ ඒගොල්ලන්ට චෝදනා කරන්නේ ඒගොල්ලන්ට බයින්න කියන කතාවක් නෙමෙයි. මම මේ වෙන පැත්තක් පෙන්වන්න හදන්නේ ඒ කතාව ඔස්සේ. හොඳට අහගන්න. කෙනෙක් ඉන්නවා එයා ඔයත් එක්ක තරහෙන් ඉන්නේ කියලා කිව්වා. කෙලින්ම කිව්වා ඒ ස්වාමීන් වහන්සේ මාත් එක්ක තරහෙන් වෛරෙන් ඉන්නේ කියලා. මං අහුවා මොකද්ද හේතුව? එයා ඇයි මාත් එක්ක තරහෙන් ඉන්නේ මොකද්ද ප්‍රශ්නේ? එයා ඇයි මට ඒ කියන්නේ මගේ පිටිපස්සෙන් ඉඳගෙන ඒ කියන්නේ එයා ඉන්නේ මාත් එක්ක දැඩි වෛරෙකෙල්ලු අර මාව නිකන් අරගෙන යන්න වගේ. ඒ කියන්නේ දැම්මලොත් දැන් අදගෙන යනවා වගේ. අන්න එහෙම තරහෙකිල්ලු ඉන්නේ. පස්සේ මං අහුවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට මට කිව්වා එයා දැන් කියනවලු මෙයාට විස්තරේ. එයාට කියන්නලු ඔය මහාන වෙලා ඉන්න තැනම. ඒ කියන්නේ මං දැන් ඔය ඉන්න පන්සලේම මීට අත්බැව් කිහිපයකටත් පෙර ඔතනම මම මහාන වෙලා ඉඳලා තියෙනවලු.
ඔය දැන් ඉන්න පන්සලේම මීට අත්බැව් කිහිපයකටත් පෙර මහාන වෙලා ඉඳලා තියෙනවලු. ඒ මහාන වෙලා ඉන්න අත්බැවේ ඒ තරුණ කාලේ ඒ කියන්නේ පොඩි කාලේ මහාන වෙලා තරුණ කාලේ ඔහොම පන්සලේ ඉන්නකොට මම ඒ ගමේ ගෑල් ළමයෙක් එක්ක යාළු වෙලා. පේනවනේ කොරන් තියෙන නඩුව. සිවුරේ ඉඳගෙන ඒ කාන්තාවක් එක්ක එයාට බලාපොරොත්තු දීලා. දීලා ඒ ළමයාට කිව්වලු මොනවද මං කියලා තියෙන්නේ මම කවදා හරි දවසක එනවා ඔයත් එක්ක යන්න. එන්නම් කියලා පොරොන්දු දීලා ගිහිල්ලා නැහැ. සිවුරු මිදලා මම මැරිලා ගිහිල්ලා. මොනවා හරි ඉතින් අතර අපායේ සමාහට යන්නේ නැති ඒ කරගත්ත අපරාධෙට. චීවරකින් ඉඳලා කරගන්නේ වට ඉතින් අනිවාර්යෙන් දුක් විඳින්න වෙනවා. ඔය හරි යන්නේ නැති. දැන් මොකද වෙලා තියෙන්නේ? අර කාන්තාවත් ඒ අත්බැවේ මං කෙරෙහි බලාපොරොත්තුෙන් ඉඳලා තමයි මිය ගිහිල්ලා තියෙන්නේ. මිය ගිහිල්ලා ඉපදිලා තියෙන්නේ යක්ෂාත්ම භාවයක. මල ප්‍රේත යක්ෂාත්ම භාවයක කියලා තමයි කිව්වේ. හොඳ තැනක නෙමෙයි. එයා තාම පස්සෙන් ඉන්නවලු. කොයි හරි වෙලාවක මගේ පොරොන්දුව ඉෂ්ට කරයි කියලා. තේරුණාද දන්නේ නැහැ. දැන් අපිත් ඔය සමහර තැන්වලට ගිහිල්ලා එකට පතනව නේද සංසාරේ අපි එකට යමු කියලා එහෙම. සමහරට පින්කම් එහෙම කරලත් පතනවත් නැද්ද? දැන් වැඩේ අපි එන විදිහ අපි දන්නේ නැහැ කොහෙන් මේ ගනුදෙනු වෙනවද කියන එක. දැන් ඒක කිව්වට පස්සේ මං ඔළුවේ අත ගහගත්තා. දැන් කාගේද වැරද්ද? මරද්ද මගේ. ඊට පස්සේ මං හව දැන් මට මොකද්ද කරන්න පුළුවන් එයා ඒ කෙනා වෙනුවෙන්. එතකොට මට කිව්වේ හාමුදුරනේ පුළුවන් නම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා අටපිරිකරක් අදිෂ්ඨාන කරලා බුද්ධ ශාසනයට පූජා කරනවා කියන අර්ථයෙන් අටපිරිකර පූජා කරලා ඒ වගේ අවඩ අසාධාරණ වෙලා තියෙන ඒ සියලුම දෙනාට මේ පින් විහිදෙන්න කියලා අනුමෝදන් කරලා ඒ ඇත්තන්ට පුණ්‍ය අනුමෝදනාවක් කරන්න කියලා කිව්වා. පස්සේ මම ඒ කිව්ව විදිහටම කළා. ඒක දින කිහිපයක් ඒ විදිහට අටපිරිකරක් අරගෙන අදිෂ්ඨාන කළා. දැන් මම මතක් කරම කමා කළා. මතක් කළා කියන්නේ මට මතක්ුන්නේ නැහැ. ඒක මට මතක ඉන්නේ දැන් අර කියපු කතාවෙන් තමයි මමත් ගත්තේ. ඒ වගේ අවඩ වෙලා තියෙන ඒවා ඒ වගේ අර අනවශ්‍ය බලාපොරොත්තු දීලා ඒ වගේව කරලා තියෙනවා නම් මට සමා වෙන්න කියලා මගේ පැත්තෙන් කමා කරලා ඉවරලා ඊට පස්සේ අර අටපිරිකර අරන් ගිහිල්ලා පූජා කළා. එහෙම කවුරු හරි කෙනෙක් මා කෙරෙහි ඇඳිලා බැඳිලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා නිදහස් වෙලා යන්න කියලා. දිගට හරහට පින්කම් කර පුණ්‍ය අනුමෝදනා කළා. ආන් ඔහොම කාලයක් කරනකොට අර ප්‍රශ්නේ සෙටල් වෙලා ගියා. දැන් ඔය එකක් විතරයි මං ඒකෙන් ගත්ත අර්ථය තමයි මන් දැන් ඔය පැවිදි වෙලා ඉන්න තැනම මීටත් අත්දැව ගානකට කලින් පැවිදි වෙලා ඉඳලා ඔය කියන විදිහට ඉඳලා තියෙනවා. එදා එතකොට දැන් මේ වැඩේ හරියට කරගෙන කොබන් එක තේරිච්ච කට්ටිය. තේරුණාද අපි කොච්චර ප්‍රමාදයිද කියන කාරණාව. දැන් ඒ කතාව මට ගුරුවරයෙක් වුණා මිසක් ඊට පස්සේ මම ඒක වාසේ ඔට්ටු වෙවි ගියේ නෑ. මේ ධර්මයේ තියෙන ගැඹුර අවබෝධ කරගන්න සහ බුදුහාමුදුරුවෝ පෙන්නපු ප්‍රතිපදාව තීව්‍ර කරගන්න ඒකට තව මහන්සි වුණා මිසක් අරවත් එක්ක අමනුෂ්‍යයොත් එක්ක ඔට්ටු වෙන්න ගියේ නෑ. මොකද අමනුෂ්‍යයෝ කියන කට්ටිය කල්ප කෝටි ගාණක් ඇතිනේ අපේ පස්සෙන් අපේ ඥාති ගනුදෙනුව. ඔය අනමතක සංයුක්තය එහෙම කියවනකොට ඔයගොල්ලෝ අධ්‍යයනය කරලා ඇති අනමතක සංයුක්තයේ තියෙනවනේ දැන් අපේ ළඟ හිටපු ඥාතිවරු වෙනුවෙන් අපි අඬපු කඳුළු ප්‍රමාණය මේ සප්තමහා සාගරයට වැඩි කියලා කියනවා. අපේ ළඟ ඉන්න කියන අම්මා තාත්තා බිරිඳ දරුවෝ අපේ ගඟින් නැති වෙලා යනකොට අපි අඬපු කඳුළු ප්‍රමාණය. තේරෙනවද මම මේ කියන කාරණාව? එතකොට දැන් බැඳීමේ තියෙන දුක 10 අසහනේ අපිට දැනෙන්න ගත්තොත් දැන් නෝන මහත් වෙලා එකට ගිහි ගෙදර වාසය කළා දෙන්නටම දැන් පුළුවන් වෙන අවබෝධයෙන් මොකක් හොයන්නද? ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන නිවන දක්වා යන ගමන දියුණු කරන්න, සමසීල සමත්‍යාග සමප්‍රඥාව දියුණු කරන්න. ඒකට බොහොම පැහැදිලිව අපිට මේ කර්ම විශේෂ කියන කාරණාව දැනෙන්න ඕනේද නැද්ද? ඒක දැනෙන්න ඕනේ. කර්ම විශේෂ ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් කතා කරන එකයි කර්ම විශේෂ ඇතුළටම දැනෙන එකයි අතර වෙනසක් තියෙනවා. දැන් අපි දැනුමට කර්මය ගැන විවිධ කතා දන්නවනේ. උපපජ්ජනීය කර්ම, අපරාපරීය කර්ම, ඔහොම දිට්ඨ ධම්ම වේදිනීය කර්ම ඔහොම කතා කළාට ඔය කියන එක අපිට දැනෙනවද කියන එක? අන්න ඒක දැනෙන්න ගන්නකොට තමයි ඇත්තටම කර්මය දාය දෙන කර්මය න්‍යාය කරගෙන කර්මය බඳු කරගෙන අපි මේ සංසාරයේ මේ ගනුදෙනුවක ඉන්නේ කියන එක. ඒක දැනෙන්න තේරෙන්න පටන් ගන්නෙ. එතකොට අද කවුරු හරි කෙනෙක් අපේ ප්‍රියම්බිකාව වෙලා තියෙනවා නම්, අපේ ස්වාමි දිනිය වෙලා තියෙනවා නම්, අපේ ස්වාමියා වෙලා තියෙනවා නම්, අපේ ඔය ගනුදෙනුව අපේ කවුරු හරි එහෙම හම්බෙලා තියෙනවා නම් අනිවාර්යෙන් එයාත් එක්ක මොකක් හරි සංසාරේ ලොකු ගනුදෙනුවක් තියෙනවා. ඒ ගනුදෙනු තමයි දැන් ඔය කන්ටිනියු කර යන්නේ. කම්මෝ විපාකාවත්තන්ති විපාකෝ කම්මෝ සම්භවಂತಿ තස්මා පුනබ්බවෝ හෝති එවං සුද ධම්මානං ලෝකෝ පවත්තති. දැන් මොකටද try කරන්න ඕනේ දැන්?
මම ඇත්තටම මගේ සහායිකාවට සහායකයට මම ඇත්තටම ආදරෙයි නම් මං එයාට ප්‍රාර්ථනා කරන්න ඕනේ මොකද්ද? ආයි මේ සංසාරේ ඉපදෙන්න කියලාද නැත්නම් සංසාරයෙන් එතර වෙලා යන්න කියලාද? සංසාරයෙන් එතර වෙලා යන්න කියන අර්ථය. කොහොමද මේ ප්‍රාර්ථනාව කරන්න කැමති කට්ටිය අත උස්සන් බලන්න. සාදු සාදු සාදු. අනිත් අය අත උස්සන නිසා අත උස්සන්නේ පාරිද. අනේ මගේ මහත්යත් කරනවානේ අනේ මගේ නෝනත් කරනවානේ නිසා මාත් ප්‍රාර්ථනා කරනවානේ කියලා එහෙම හරියන්නේ නැහැ. තමන්ගේ ඇතුලෙන් ඒක එන්න ඕන එකක්. ඒක තමන්ට දැනෙන්න ඕන එකක්. එතකොට දැන් ඔය කතාව ඔය කියන මට්ටම අපේ ජීවිතේ අපිට පොඩ්ඩක් හරි දැනෙන්න ගත්තොත් ඔය කියන කාරණාව අපි විවරණය කරන්න පටන් ගත්තොත් ඊළඟට එනවා ඊළඟ අර්ථය කැපකිරීම කියන කාරණාව. කොහොමද දැන් කැපකිරීම කරන එක සිද්ධ කරන්නේ? ඔය එක්තරා වෙලාවක ධනංජානි කියන බ්‍රහ්මණයා සාරිපුත්ත මහරහතන් වහන්සේක පුංචි සාකච්ඡාවක් යනවා. ඒ සාකච්ඡාවේදී කියනවා මේ ධනංජානි බ්‍රහ්මණයා කියනවා මේ සාරිපුත්ත හාමුදුරුවන් අහනවා ධනංජානි බ්‍රහ්මණයාගෙන් ධනංජානි ඔබ ප්‍රමාදයිද අප්‍රමාදයිද කියලා. එතකොට ධනංජානි කියනවා මෙතන ප්‍රමාදයිද අප්‍රමාදයිද කියලා අහන්නේ ඔබ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස සත්‍ය ඥානය පහළ කර ගැනීමෙන් සසර කෙලවර කර ගැනීම පිණිස ප්‍රමාදයිද අප්‍රමාදීද කියලා අහන්නේ. එතකොට ධනංජානි බ්‍රහ්මණයා කියනවා සාරිපුත්ත හාමුදුරුවනේ අපිට ගෙවල් දොරවල් බලා ගන්න තියෙනවා. දරුමල්ලන්ගේ කටයුතු තියෙනවා. වැඩිහිටියන්ගේ කටයුතු කියන්නේ අම්මට තාත්තට සලකන්න තියෙනවා. බිරිඳ ස්වාමි දිනියන් බලා ගන්න තියෙනවා. දැසිදස්සන්ට කටයුතු කරන්න තියෙනවා. රජ්ජුරුවගේ කටයුතු කරන්න තියෙනවා. ඔය ඔක්කොමත් එක්කනම් මට අප්‍රමාදී වෙන්න වෙලාවක් නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ වැඩ වැඩි කියලා. එතකොට සාරිපුත්ත රහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අනිත් පැත්තට ධනංජානිගෙන් අහනවා ධනංජානි අම්මට තාත්තට සලකන එක අම්මට තාත්තට ගෞරවයෙන් උපස්ථාන කරන එක ධර්මචාරී ක්‍රියාවක්ද අධර්මචාරී ක්‍රියාවක්ද කියලා. මොකක්ද උත්තරේ? අම්මට තාත්තට සලකන එක ධර්මචාරී ක්‍රියාවක්. ඊළඟට අහනවා දරුවන්ට අප උපස්ථාන කළා යහමඟ පෙන්නලා දරුවන්ගේ ජීවිතය යහපත් අර්ථයට ගෙනියන එක බිරිඳගේ දරුවන්ගේ දෙමාපියන්ගේ ඒගොල්ලන්ගේ ජීවිතය යහපත් අර්ථයන්ට ගෙනියන එක ධර්මචාරී එකක්ද අධර්මචාරී එකක්ද කියලා අහනවා. ධර්මචාරී එකක්. ඊට පස්සේ අහනවා රටවැසියන්ට උදව් උපකාර කරමින් රාජ්‍ය පාලනයේ යහපත්ව කරගෙන යන්න උදව් උපකාර කරමින් හදවතින් මේ කටයුතු සිද්ධ කරමින් යහපතින්ම ඒ කටයුතු කාරණාව සිද්ධ කරන එක ධර්මචාරී එකක්ද අධර්මචාරී එකක්ද කියලා අහනවා. ධර්මචාරී කියන. ওই විදිහට කියනවා අනිත් අයට දැන් මේ උපකාර කරන අර්ථයෙන්. ඒ කියන්නේ ඇතුලේ කිසි බලාපොරොත්තුවක් නැතුව තව කෙනෙක්ට උපකාරයක් කරනවා කියන අර්ථයෙන් ඒක ධර්මචාරී ක්‍රියාවක් කියන එක. එතකොට දැන් ඕකම නේද සිංහාලෝවාද සූත්‍රයට යනකොටත් ආයි තියෙන්නේ. ස්වාමියා බිරිඳට බිරිඳ ස්වාමියාට වෙන්න ඕන යුතුයකම් වගකීම් කියන තැන. පැහැදිලිනේ කියන එක. එතකොට දැන් මේ ධර්මචාරී ප්‍රතිපදාව නැත්තම් මේ ධර්මචාරී ක්‍රමවේදය අපි ඒ වැඩපිළිවෙල අපේ පැත්තේ දියුණු කරන්න පටන් ගත්තොත් ඒ දියුණු කිරීම තුල ආයි තියෙන්නේ අල්ල ගැනීමද අතෑරීමද? ඕක අපිට කරන්න පුළුවන් බලාපොරොත්තු තියාගෙන මම නෝනට සලකනවා ඒ වගේම තමයි එයාත් මට සලකන්න ඕනේ. මම එයාට ගරු කරනවා එයාත් මට ගරු කරන්න. ඕහොම බලාපොරොත්තුෙන් ඕක කොලොත් මොකෑ වෙන්නේ? එතකොට ඉතින් වලි තමයි හැමදාම. හැබැයි ඒක අතෑරලා කරන්න පුරුදු වුණොත් මං කියන එක පැහැදිලිද දන්නේ නැහැ. ඒකටත් පුංචි කතාවක් කියන්න. ඔකත් බ්‍රහ්මවංශ හාමුදුරුවෝ කියපු කතාවක්. ඔය මහත්තුරුන්ට නෝනලට වැදගත් වී කියන අර්ථයෙන් තමයි කියන්නේ. අලුත බැඳපු ජෝඩුවක් දවසක් යනවලු පින්වතුනි මේ ඔය ට්‍රිප් එකක් ගිහිල්ලා මේගොල්ලෝ ටිකක් අර වනාන්තර වගේ ප්‍රදේශයක ඒ ඇවිදලා කරලා පාක් එකක වගේ ඇවිදලා එහෙම ඒ ටිකක් ඒ පරිසරයක කොහොම ඇවිදගෙන යනකොට නෝනයි මහත්තයා ඉතින් අත් දෙකේම අල්ලගෙන තමයි දැන් හරි ආදරෙන් තමයි දැන් මේ ඇවිදගෙන යන්නේ. යනකොට ඇහෙනවා ක්වෑක් 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 කියලා තාරාවෙක් කෑ ගහන එකක් පාත්තෙක් හරි තාරාවෙක් හරි කෑ ගහන එකක් ඇහෙනවා. පාත්තෙක් නේ ක්වෑක් ක්වෑක් කියලා කෑ ගහන්නේ. තාරාවද පාත්තයද? තාරාවනේ. හරි. තාරාවෙක් කෑ ගහනවා. දැන් එතකොටම අර නෝනා කියනවා අර මහත්තයාගේ අත එහෙම අල්ලලා මේ අන්න කුකුලෙක් කෑ ගහනවා කියලා. දැන් එතකොට අර මහත්තයා කියනවා නෑ පැටියෝ ආදරෙන් ඉතින් බට්ටි සූකිරි පැට්ටින් ඉතින් ආදරය කරන මුල් කාලේ පස්සේනේ ඕයිමයි වෙන්නේ පස්සේ ඒක වෙනස් වෙනවා. ඒක වෙන කතාවක්. අපි අර කතාව ගමුකෝ හරියට. ඉතින් මොකද උනේ නෑ පැටියෝ ඒ තාරාවෙක් කියලා කිව්වලු. පස්සේ ආයි ටිකක් වෙලා යනකොට ආයි ක්වෑක් 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 කියලා කෑ ගහනවලු. කෑ ගහනකොට ආයි අර නෝනා කියනවලු නෑ අනේ කුකුලෙක් කෑ ගහන්නේ කියලා කිව්වලු. නෝනා කියනවලු දැන්. කියනකොට ආයි අර මහත්තයා කියනවා නෑ මගේ පැටියෝ ඒ තාරාවෙක් කෑ ගහන්නේ.
ආයි ටිකක් දුර යනකොට ආයි ක්වෑක් ක්වෑක් කියලා සද්ද එනකොට ආයි අර නෝන කියනවා නෑ අනේ කුකුලෙක්මයි කෑ ගහන්නේ කියලා. එතකොට අර මහත්තයා පොඩ්ඩක් සැර ගිහිල්ලා එහෙම කියනවා මේ මෝඩියේ. උඹට ඇහෙන්නේ නැද්ද මේ හඬ? ඒ තාරාවේ කෑ ගහන්නේ කියලා. ටිකක් සැර කළා කියනවලු. කිව්වට පස්සේ අර නෝන මෙහෙම අඬන්න පටන් ගන්නවලු. අලුත බැඳපු අලුතනේ. ආදරෙත් වැඩිනේ. ඉතින් දැන් නෝනට ඇඬෙනවලු. නෝන අඬනවලු දැන් මෙයා පොඩ්ඩක් සැර කරපු නිසා. දැන් ඔහොම අඬන්න ඉන්නකොට මහත්තයා කල්පනා කරනවලු මේ කොහෙවත් ඉන්න තාරාවෙක් නිසා ඇයි මම මේ නෝනත් එක්ක ප්‍රශ්න දාගන්නේ. ඔන්න ඔය කමන්නේ කියලා ඊළඟ පාර ආයි කෑ ගහනකොට කොයක් කොයක් කියලා අර මහත්තයා කෝලු ඔව් ඔව් පෙටියෝ ඒ කුකුලෙක් තමයි කියලා. කොබන් එක තේරිච්ච කට්ටිය. ඔය කියන්නේ සෙකන්ඩ් වෙන්න පුරුදු වෙන්න කියලා. දැන් විවාහ ජීවිතේ දෙන්නම එක වෙන්න ගියොත් මොකෑ වෙන්නේ? වැදලිත් දැල්ලා කියන්නේ. ඒ කියන්නේ අඩිය පස්සට ගන්න ඕනේ තැන් තියෙනවා ගොහෝ වෙලාවට. ඉතින් ඔක ගොඩක් වෙලාවට මහත්තුරුගේ පැත්තෙන් මහත්තුරු තමයි ඔක කරන්නේ කියලා මහත්තුරු හිතාගෙන ඉන්නවා. එහෙම නෑ. දෙපැත්තෙන්ම ඕක තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් අතාව විතර නම් මහත්තයා තමයි අඩිය පස්සට ගන්න. මොකද එතනින් එහාට සමහරලාට ඕක මේ ඩිවෝස් එක දක්වා දුරද කියන්න තිබ්බ ඔය ප්‍රශ්නේ. තාරාව සහ කුකුලා. එහෙම ප්‍රශ්නයක් මේ ඊපෙරේද මට එක මහත්තයෙක් ඇවිල්ලා ඔය වගේ තරුණ කට්ටියකට වැඩසටහනක් කරලා ඒක කරනකොට මහත්තයෙක් ඇවිල්ලා කිව්වා මේ ආඳුරනේ මේ ඊපෙරේද ඩිවෝස් කේස් එකක් ආරංචි වුණා. ඒ ඩිවෝස් කේස් එකේ තියෙන්නේ මේ අලුත බැඳපු ආදරය කරලා බැඳපු ජෝඩුව දෙන්න මේ බැඳලා හැම ගෙදරට ආවට පස්සේ දැන් කාමරේ නිදාගන්න ගියාම මහත්තයා කියනවලු ෆෑන් එක දාගෙන නිදාගමු කියලා. නෝන කියනවලු නෑ නෙට් එක දාගමු කියලා. රෑ 8 ඉඳලා පාන්දර 2 විතර වෙනකම් මේ වලිය ගිහලා පහෝදා ඩිවෝස් කේස් එකක් ෆයිල් කළා. මේකත් එක්ක ඉන්න බෑ කියලා. තේරුණාද දන්නේ නැහැ. දැන් අර ඉස්සෙල්ලා කියපු කතාව තේරුණාද? දැන් දෙවියොත් එක්ක දේවතාවියක් හම්බුනොත් හරි. ඊට පස්සේ පෙරේතෙක්ට පෙරේතියක් හම්බුනොත් හරි. පෙරේතෙක්ටයි දෙවියෙක්ට පෙරේතියෙකුයි දෙවියෙකුයි එකට එකතු වුණොත් ඇඩේ අමාරුයි. ඊට පස්සේ දේවතාවියක් සහ පෙරේතෙක් හම්බුනොත් ඒත් අමාරුයි. දැන් වැඩේ මෙහෙමයි. දැන් අපිට හම්බ වෙන කවුරු හරි කෙනා වේවා. දැන් කසාද බැඳලා නම් දැන් මොකද කරන්නේ? මගේ ඉන්න එක පෙරේතයා පෙරේති කියලා බලලා හරියනවද? එහෙම හරියන්නේ නෑ. අපි හැමතිස්සෙම මම කියවනේ ආදරය කරනවා නම් ආදරය කරන්න ඕනේ කිසිවක් බලාපොරොත්තු නොවි. ඒක අතහැරලා කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට දැන් මේ ශාසනයේ තියෙනවා සමහර තැන් තියෙනවා ආදරය සහ දයාව කැපකිරීම කරුණාව ඒ හැම දේවල් එක්කම සමවම ආපු පිරිස. පිප්පලි කුමාරයයි භද්‍රා කුමාරිගේ කතාව. දන්නවද දන්නේ ඒ කතාව? අහලා නැහැ ඒ කතාව? පිප්පලිගේ භද්‍රා කුමාරිගේ කතාව අහලා නැහැ? පිප්පලි කුමාරයයි භද්‍රා කුමාරී. හරි මම ඒ කතාව කියන්නම්. පිප්පලි කුමාරයා කියන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. භද්‍රා තෙරණින් වහන්සේ තමයි භද්‍රා කුමාරිය ගිහි කාලේ. මේ දෙන්නගේ කතාව මට මතකයි විපස්සී බුදුහාමුදුරන් කාලේ දක්වා ඊටත් එහා යන කතාවක්. දෙන්න සංසාරේ එකට ආපු දෙන්නෙක්. ඔය ඒක සාටක බමුණගේ කතාව සහ ඒක සාටක බැමිණේ කතාව තමයි අටුවාවේ තියෙන ඒ දෙන්නගේ ඒ ආදර කතාව සම්බන්ධව කියනකොට කලින් අත්බැවුල කතාවකට තියෙන්නේ. ඒ දෙන්න සංසාරේ එකටම ආපු දෙන්නෙක්. ඒ කියන්නේ නෝනයි මහත්තයයි දෙන්න ඒ ඒක සාටක බමුණ ඒක සාටක බැමිණේ ඒ දෙන්න සංසාරේ එකට පාරමිතා පුරාගෙන ආපු දෙන්නෙක්. නිවන් අවබෝධයේ පිණිසම. ඒ ආපු දෙන්නගෙන් දැන් මේ අත්බැවි කියන්නේ ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ වෙනකොට පිප්පලි කුමාරයා ඉපදෙනවා බ්‍රහ්මණ පවුලක, භද්‍රා කුමාරියත් බ්‍රහ්මණ පවුලක ඉපදෙනවා. දැන් මේ දෙන්න තරුණ වයසට ආවට පස්සේ මේ තරුණ වයසට ආපු දෙන්නව මේ තරුණ වයසේ ඉන්න මේ නාමර යෞවනයා සහ යෞවනිය දෙන්නව දෙමාපියෝ විසින් තීරණය කරනවා කසාද බඳවන්න. අම්මලා තාත්තලා ඒ කියන්නේ එකම වංශයේ බ්‍රාහ්මණ වංශයේ එකම පවුල් වල පිරිස දැන් සාමාන්‍යයෙන් ඔය අතීත සම්ප්‍රදායන් වල තිබ්බේ එහෙම තමයි ක්‍රමවේදය. ඒ කියන්නේ තමන්ගේ වංශයේ පිරිස අතර තමයි විවාහ කටයුතු කාරණා සිද්ධ වෙන්නේ. අනිත් වංශත් එක්ක මුහු වෙන්න යන්නේ නැහැ. දැන් මේ පිරිස දැන් මේ පිප්පලි කුමාරයවයි භද්‍රා කුමාරයවයි කුමාරිකාවයි විවාහ කරවන්න තීරණය කළාට පස්සේ පිප්පලි කුමාරයා මේ වෙනකොට ලියනවා ලියුමක්. ඒ ලියුමේ ලියන්නේ නැගණිය මට ඔබත් සමග පෞල් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නැහැ. මට අවශ්‍ය බුදුහාමුදුරුවෝ ගාව පැවිදිලා සත්‍ය අවබෝධ කරගන්න. ඒ කියන්නේ මට අවශ්‍ය සත්‍ය අවබෝධ කරගන්න මම කැප වෙන්නේ ඒ වැඩේට. මම දැන් මහන්සි වෙන්නේ ඒකට. මට ඔබත් සමග ඔය වෙන ජීවිතයක් ගත කරන්න පෞල් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නැහැ කියලා ලියුමක් ලියනවා. භද්‍රා කුමාරියත් අර වගේම ලියුමක් ලියනවා. දැන් මේ කතාවේ තියෙන්නේ මේ කුමාරයාගේ සහ කුමාරියගේ ලියුම් දෙක අරගෙන එනකොට ඒ සේවකයෝ දෙන්නෙක් මේ ලියුම් දෙක අරගෙන එනකොට හතරමඟදී මේ දෙන්න මුණ ගැහිලා බලනවා කාටද මේ පණිවිඩේ. පිප්පලි කුමාරයාගෙන් භද්‍රාට භද්‍රාගෙන් පිප්පලිට. දැන් මේ පණිවිඩ අරගෙන යන්නේ. දැන් මෙහෙම අරයි යනකොට භද්‍රා කුමාරිගේ පණිවිඩය සහ පිප්පලි කුමාරගේ පණිවිඩය දෙකම එකයි. දෙන්නම කියන්නේ එකම අරමුණක්.
දැන් සංසාරේ එකට ආපු දෙන්නෙක් නේ. හැබැයි දැන් දෙන්නම අරමුණු ගත වෙන්නේ දැන් සංසාරේ තවත් එකට යන්න නෙමෙයි. සසරින් එතර වෙන්න. ඒක තමයි දෙන්නගේ ඌමනාව. දෙන්නගේ එකම ඌමනාව. දැන් මේ සේවකයෝ දෙන්න මේක දැකපු ගමන් මාර වැඩක් වෙන්න යන්නේ. හෙට අනිද්දාට වෙන්න තියෙන විවාහයක් නතර වෙන්නයි යන්නේ. හරියන්නේ නැහැ කියලා ආයි ගියා ගෙදර. ගිහිලා ලියුම පෙන්නුවේ කාටද? අම්මටයි තාත්තටයි. අද හිතන්න අලුත බැඳපු ජෝඩුවක් අවුරුද්දක් දෙකක් ගිහිලා තීරණය කරනවා අපි දෙන්න යම් පැවිදි වෙන්න කියලා. ගිහිලා දැන් ඔක මුලින්ම කියන්නේ කාටද? යන්න දෙයිද? කොබන් මම මේ කියන කතාව අත්දැකීමෙන්ම ටිකක් තේරෙන කට්ටිය. සාමාන්‍යයෙන් දෙමාපියෝ දරුවෝ බඳන්නේ මහාන වෙයි කියලා බලාගෙනද? නෑ, වංශයේ පරම්පරාව ඉදිරියට ගෙන යන්න කියන අර්ථයෙන්. හැබැයි මේ දෙන්න ප්‍රඥයි, මේ දෙන්න නුවණැති. ඒ දෙන්නට අවශ්‍ය උනේ සංසාරේ තවත් ඉන්න නෙමෙයි, මෙතනින් එතර වෙලා යන්න ඕනි කියලා. දැන් මොකද උනේ? දැන් මේ ලියුම් දෙක ගෙනිච්චාම ගෙවල් වලට අර අම්මලා තාත්තලා තීරණය කළා මේක හරියන්නේ නැහැ. කොහොම හරි කළා අපේ බලයේ කැමැත්තට හරි අපේ බලෙන් මේගොල්ලන්ව කසාද බඳින්න ඕනේ කියලා කොහොම හරි දෙමාපියන්ගේ ඇවැටිකිලිගීම පෙරැත්ත මත මේ දෙන කසාද බඳිනවා. දෙමාපියන්ට තියෙන ගරුත්වය නිසාම මේ දෙන කසාද බැඳා කියලා කියනවා. බැඳලා ඉවරලා මංගල යහනාවේ බලන්න මේ කතාව මේක මේ අර්ථය හොඳට අල්ලගන්න. මංගල යහනාවේදී ඒ කියන්නේ දෙන්න එකට වාසය කරන්න පටන් ගන්න වෙලාවේ එකට එක කාමරයේ ඉන්න වෙලාවේ පිප්පලි කුමාරයා භද්‍රට කියනවා නැගණිය මට සමා වෙන්න මම ඔබට ලියමනක් එව්ව එක හම්බුණාද? එහෙමයි අයියේ. එතකොට භද්‍ර කියනවා ඔව් කියලා. එහෙමයි මට හම්බුණා. මං ඒ ලියමනේ පැහැදිලිව ලියලෙව්වා ඔබත් සමග මට මෙවැනි පෞල් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නැහැ. මට අවශ්‍ය බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ධර්මය අවබෝධ කරගන්න ඒ ප්‍රතිපදාව පුරා ගන්නයි මම මහන්සි වෙන්නේ. මට ඒ ගමනේ යන්න අවශ්‍යයි නැගණිය. මම ඒකට ඔබගෙන් අවසර ඉල්ලලා මේකට මේ කාරණාව කරන්න මට යන්න අවස්ථාව දෙන්න කියලා ඔබට ලියුමක් එව්වා. ඒක නෙමෙයිද හම්බුනේ කියලා අහනවා. ඒතර කියනවා එවැනි ලියුමක් මට ආවේ නැහැ කියනවා. දැන් අම්මලා තාත්තලා මොකද කළේ? ලියුම් වෙනස් කළා මාරු කළා යවුවා. ලියුම මාරු කළා. අර ඉස්සෙල්ලා යවුවේ කසාද බඳින්න බෑ කියලානේ. දැන් යවුවේ දෙන්නට දෙන්න නංගි මං වාට කැමතියි අයියා මං වාට. දැන් ඔය ලියුම් තමයි දෙන්නට ගිහින් තිබේ. දැන් දෙන්න දැනගත්තා මොකද්ද දැන් මේ වෙලා තියෙන්නේ කියලා. මේක දැනගත්තට පස්සේ හරි දැන් කතාව දෙන්නට දෙන්න දැනගත්තානේ. දෙන්නගේ අරමුණ මොකද්ද දැන්? දෙන්නගේම අරමුණ සංසාරින් එතර වීම කියන කාරණාව. පිප්පලි කුමාරයා ඒ වෙලාවේ කියනවා නැගණිය ඔබගේ අරමුණත් එකම අරමුණක් මගේ අරමුණත් එකම අරමුණක්. හැබැයි දැන් අපි දෙන්නට සැමියයි බිරිඳයි විදිහට එකට වාසය කරන්න වෙනවා. මොකද අපේ දෙමාපියන්ගේ අභිලාෂයේ බලාපොරොත්තු ඒක. අපි ඒගොල්ලන්ගේ හිත නොකඩා ඒගොල්ලෝ ජීවත් වෙලා ඉන්න තාක් කාලයක් අපි ඒ විදිහට ඉමු. අපි සැමියයි බිරිඳයි විදිහට ජීවත් වෙමු. හැබැයි කිසිම කායිකවත් ස්පර්ශයකින් තොරව. දේසි වැඩක්ද? දැන් කතාව අහගන්න. මෙහෙම කියලා ඉවරලා පිප්පලි කුමාරයා දානවා කියනවා මංගල යහනාව මැද්දෙන් මල් වැලක්. දාලා පිප්පලි අදිෂ්ඨානයක් කරනවලු ඒ වෙලාවේ මේ නැගණිය දිව්‍යාංගනාවක් වගේ කුමාරිකාවක්. හැබැයි මේ නැගණිය දැන් මගේ බිරිඳ වෙලා තියෙන්නේ. සමාජ සම්මතයත් එක්ක මගේ කසාද බිරිඳ බවට දැන් මේ නැගණියපත් වෙලා තියෙන්නේ. මට මේ නැගණියත් එක්ක පෞල් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නැහැ. මට අවශ්‍ය සත්‍ය අවබෝධ කරගන්න. ඒ උදෙසා මම මගේ ජීවිතේම කැප කරනවා. මේ නැගණියත් එක්ක ගෙවන මේ ජීවිත කාලය ඇතුළත මේ ගෙවන කාලය ඇතුළත මේ නැගණිය පිළිබඳ මට අංශු මාත්‍රාති කාමසිතුවිල්ලක් පහළ වුණොත් මේ මල්වල පරවේවා කියලා අදිෂ්ඨාන කරනවා. භද්‍රා කුමාරියත් ඒ විදිහටම අදිෂ්ඨාන කරනවා. මේ සාමාන්‍ය දෙන්නේ නෙමෙයි හොඳේ. ඊටාම ලස්සන රූප ස්වභාවයකින් යුක්ත උත්තමයෙකු සහ උත්තමාවියක්. දැන් කතාවේ තියෙන්නේ අවුරුදු 12ක් විතර යනකම් අවුරුදු 12ක් යනකම් කියන්නේ අර ඒ දෙන්න විවාහ වෙලා අවුරුදු 12ක් විතර යනකොට ඒගොල්ලෝගේ දෙමාපියෝ කාලක්‍රියා කරනවා කියනවා. එතකම්ම අර මල්වල පර වෙන්නේ නැතුව තියෙනවලු. කොහොමද මේ කතාව තේරෙන කට්ටිය දැන් ඒගොල්ලන්ගේ ආසාව තිබ්බේ පංචකාමයේ විඳින්නද නැත්නම් සත්‍ය අවබෝධ කරගන්නද? ඒ තිබිච්ච ඌමනාව කොච්චරද කියලා කියනවා නම් ඒ ඌමනාවේ බරපතලකම කොච්චරද කියනවා නම් අවුරුදු 12ක් එක ඇඳේ එකට වාසය කරනවා දෙපැත්තේ. කතාවේ තියෙන අටුවාවේ ඔක විග්‍රහ කරනවා රැට නිදා ගන්න හැල්ලු. බැරි වෙලාවක්වත් හීනෙන් හරි කාමසිතුවිල්ලක් එයි කියලා. කොහොමද මං කියන කතාව තවත් තේරෙන කට්ටිය? පැහැදිලිද? එතකොට බලන්න දැන් මේ අවුරුදු 12ක් තිස්සේ ගිහි වතක ජීවත් වෙච්ච කවුද මේ? ගිහිව දෙන්නේද පැවිද්ද දෙන්නේද? පැහැදිලිද දන්නේ කියන එක. මොකක් පිණිසද? නිර්වාණය පිණිස, සත්‍ය අවබෝධය පිණිස. දැන් මොනවද ඒ දෙන්න වැඩුවේ? සමසීල, සමත්‍යාග, සමප්‍රඥා. දැන් එතකොට බොදුනුව විදිහට සෑම බොදුනුවෙක්ගේ අවසාන පරමාදර්ශී කියන්නේ විශේෂයෙන්ම විවාහ වෙච්ච පිරිසක් ඉන්නවා නම් අර විදිහේ
අර බොදුණු වත්පිළිවෙත් එක්ක බොදුණු ප්‍රතිපදාවක් එක්ක ජීවිතය ගෙනනම් අපි අනිවාර්යෙන් පරමාදර්ශී කරගන්න ඕනේ පිරිස කවුද මේ ශාසනයේ? සිද්ධාර්ථ යශෝදරා. ඒ වගේම තමයි ශ්‍රාවක විදිහට අපිට හම්බ වෙනවා හොඳ චරිත දෙකක්. කවුද? කාශ්‍යප මේ පිප්පලි කුමාරයා සහ භද්‍රා කුමාරී. දැන් වැඩේ මේකයි. අපි විවාහ ජීවිතය කියන එකට ඇතුල් වෙන්නේ පැවැත්ම කන්ටිනියු කරන්නද පැවැත්ම නවත්තන්නද? තේරුණාද කියන එක? දැන් ඇතුල් වෙලා නම් මොකෝ කරන්නේ? දැන් ඉතින් මහත්තුරු එහෙම කෙනෙක් දැන් ඉතින් මැදගත්ත බෙරේනේ දැන් ඉතින් මොනව කරන්නද? දැන් ඔය ලොකුවට මොන කතන්දර කිව්වත් අපි සාමාන්‍ය සමාජෙත් එක්ක කතා කරනකොට කොහොමද කියන්නේ? දැන් ඉතින් මොනව කරන්නද? දැන් ඉතින් බැඳපු නිසා ඉන්නවා කියලා සමහරු කියන්නේ නැද්ද? ඔය යාළු එහෙම කියලා නැද්ද? මං කියන එක තේරුණාද ඔය කතාව? දැන් අර අරමුණ තේරෙනවද? අර උත්තමයාගේ උත්තමාවියගේ තිබිච්ච අරමුණ. දැන් අපි අපේ ජීවිත ගැන අපි මේ යන ගමන ගැන අපි පුළුල්ව හිතන්න පටන් ගත්තොත්, පුළුල්ව විමසන්න පටන් ගත්තොත්, ඒ විමසීම තුල තමයි අර කියන නුවණට අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒ නුවණ තුල ඔය නුවණ දියුණු කරන්න නෙමෙයි මේ සංස්කෘතික පරිසරය, මේ සමාජ පරිසරය අපිට උදව් කරන්නේ. තේරුණාද කියන එක? ඒකට උදව් කරන්නේ නැහැ. මේ සමාජ පරිසරය, ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය, මේ තින මේ බාහිර පරිසරය අපිට උදව් කරන්නේ ඔය නුවණ දියුණු කරන්න නෙමෙයි, ඕක මොට කරගන්න. එතකොට දැන් මේ පරිසරයත් එක්ක විවාහ ජීවිතයක් තුල සමසීල, සමත්‍යාග, සමප්‍රඥා දියුණු කරගෙන අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුක්තව ඒ ගමන යනවා කියන එක ඇත්තටම උඩුගම්බලා යනවා වගේ වැඩක්. ලේසි පහසු වැඩක් නෙමෙයි. ඔය නිසා අද ගොඩක් දෙනෙක් සමහරලාවට ඉන්නේ, සමහර දැන් ඔය ධර්මයේ සාකච්ඡා කරන සමහර පිරිස් ඇවිල්ලා අපිත් එක්ක කියන කතාවක් තමයි, හාමුදුරනේ මම කැමතියි බණහන්න, ධර්මයට වැඹුරු වෙන්න, මේව කරන්න, හැබැයි මගේ නෝනා කැමති නෑ. එතකොට මම දෙන එකම උත්තරය තමයි ඔයා පුළුවන් තරම් කාලයක් එයා වෙනුවෙන් කාණු කපන්න කියලා. ඒ කියන්නේ එයාටත් මේ පැත්තට එන්න ඔයා පුළුවන් තරම් පරිසරයක් හදන්න මහන්සි වෙන්න. බැරිම නම් අතහැරලා දාන්න. කොබන් එක දෙරිච්ච කට්ටිය. දැන් අපි මේ සංසාරේ යන ගමනේ දැන් හොඳට තෝරගන්න. අපි මේ යන වැඩපිළිවෙල තුල මේක ඇතුලේ අපි යන ගමනට වග කියා ගන්න ඕනේ අපිමයි. කවුරුත් ඒකට වග කියන්නේ නැහැ. ඕකට ලස්සන කතාවක් තියෙනවා. ඒ කතාව තමයි දැන් මම මේ අර්ථ ටික ඕගොල්ලන්ට පෙන්වන්නේ. ජීවිතයේ මේ කතාවත් අහලා තමන්ගේ ජීවිතේට දෙයක් එකතු කරගන්න තියෙනවා නම් ඒක එකතු කරගෙන ඔබගේ ආධ්‍යාත්මික ගමන ඔබ යන්න. ඒකට පොඩි ප්‍රවේශයක් කතා කරන්න සහ ඒකට කොහොමද මේ අපි ජීවත් වෙන පරිසරය තුලින්ම වට පරිසරය හදාගන්නේ කියන එක චුට්ටක් විග්‍රහ කරගන්න තමයි මේ සාකච්ඡාව කරන්නේ. කතාව තමයි පින්වතුනි, එක්තරා මහත්තයෙක් මැරෙන්න ලං වුණාලු. වයසක මහත්තයෙක් මැරෙන්න ලං වෙනකොට එයා අලුතෙන්ම බැඳපු නෝනා, ඒ කියන්නේ පරණම නෝනලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න නෙමෙයි, අලුතෙන්ම බැඳපු නෝනට එන්න කිව්වලු. ඒ නෝනට එන්න කියලා කිව්වලු, හෙට අනිද්දාට මම මැරෙනවා. මම ඔයාට තමයි අර දෙන්නටත් වැඩිය සැලකුවේ. ඔයා තමයි මගේ තරුණ බිරිඳ. ඔයාට තමයි මම වැඩිපුරම සලකලා තියෙන්නේ. ඔයා එනවද මාත් එක්ක යන්න කියලා අහනවා මම මැරෙන වෙලාවේ. එතකොට අර නෝනා කියනවා, අම්මෝ මට බෑ. මට වැඩ තියෙනවා. මට මගේ මේ රූපේ තව ලස්සන කරන්න තියෙනවා. ඔයා මැරුණට පස්සේ මට තව කසාදයක් වුණත් බැඳ ගන්න පුළුවන්. මොකද මට තාම වයස තියෙනවා කියලා අර නෝනා මගේ ඇරලා යනවලු. හරිද? ඊට පස්සේ මැදි වයස නෝනා, ඒ කියන්නේ තරුණ නෝනා ගේන කලින් හිටපු කෙනා, අන්න එයාව ගෙන්නනවලු මැදි වයස නෝනා. එයාව ගෙන්නලා අහනවලු, මම ඔයාටත් ගොඩාක් ආදරය කළා. මගේ අර තරුණ නෝනට තරම් මම ඔයාට ආදරය කළේ නෑ මේ අන්තිම කාලේ වෙනකොට. හැබැයි මම ඔයාටත් ආදරෙයි. මං හෙට අනිද්දාට මැරෙනවා. ඔයා එනවද මාත් එක්ක යන්න කියලා අහනවා. ඒ කියන්නේ මරණයන් මැත්තේ මාත් එක්ක යන්න එනවද කියලා අහනවා. එතකොට අර නෝනා කියනවා, බෑ. ඔයාගේ වලගාවට ඕන නම් මං එන්න. එච්චරයි. ඉතින් එහාට මං එන්නේ නෑ කියලා කියනවා. ඊට පස්සේ එයාගේ මුල ඉඳලම එයාත් එක්ක හිටපු නෝනා, ඒ කියන්නේ එයාගේ වයස හා සමානම නෝනා, එයාගේ පළවෙනිම බිරිඳ, පළවෙනිම නෝනාව එයාව ගෙන්නලා අහනවා, මම ඔයාට තමයි අඩුවෙන්ම සැලකුවේ. මම ඔයාව තමයි ගණන්ම ගත්තේ නැත්තේ. මගේ ජීවිත කාලය පුරාට මම ඔයා ගැන බැලුවේ බොහොම අඩුවෙන්. මම බැලුපු නැති තරම්. මට සමා වෙන්න ඒකට. හෙට අනිද්දා දවසක මම මැරෙනවා. මාත් එක්ක යන්න එනවද කියලා අහනවා. එතකොට අර නෝනා කියනවා, හා මං එන්නයි යන්න. මේ කතාවට අනුව තරුණ නෝනා අර පළවෙනියටම කතා කරපු නෝනා තමයි තත්ත්වය, ගරුත්වය, භෞතිකව අපි හම්බ කරන දේවල් ටික, මේ ලෝකේ ජීවත් වෙනකොට භෞතිකව අපි හම්බ කරන ටික වලගාවටවත් එනවද?
ඒ තරුණ නෝන වලගාවටවත් එන්නේ නැහැ. මේ තරුණ නෝන කියලා කියන්නේ කවුද? භෞතික වශයෙන් අපි උපේන දේවල් ටික. ඊළඟට කියනවා දෙවනි නෝනා මැදි වයස නෝනා. එයා වලගාවට එනවා. කවුද මේ නෝනාගෙන් සංකේතවත් කරන්නේ? දරුවෝ සහ ඥාතීන්. අපි මැරෙනකොට වලගාවට විතරයි එන්නේ. පළවෙනි නෝනා කවුද? අපේ ආධ්‍යාත්මය. අපේ හිත කියලා ගමුකෝ. තව පැත්තකින් අපි කරපු හොඳ සහ නරක කියලා ගමුකෝ. ওই ටික විතරයි අපිත් එක්ක යන්නේ. දැන් අපි වැඩියෙන්ම බලලා නැත්තේ කවුරු ගැනද? පළවෙනි නෝනද, දෙවෙනි නෝනද, තුන්වෙනි නෝනද? ඒ කියන්නේ තරුණ නෝනද, මැදි වයස නෝනද, නැත්නම් මහලුම නෝන ගැනද? බලලම නැත්තේ. පැහැදිලිද කියන කාරණාව? දැන් එතකොට පැවිදි ජීවිතයක වේවා, නැත්නම් ගිහි ජීවිතයක වේවා, කසාද බැඳ හෝ නොවේවා, නොබැඳ හෝ වේවා, තරුණ වේවා, බාල වේවා, මහලු වේවා, ඔය නෝනල තුන්දෙනාගෙන් වැඩිපුර අවධානයක් දෙන්න ඕනේ මොන නෝනටද? පළවෙනිම නෝනට, මහලුම නෝනට. හැබැයි අපේ ජීවිතේ අපිට වැඩිපුර අතෑරෙන්නේ මොන නෝනද? ඒ අර්ථයෙන් මං හරි සතුටුයි ඕගොල්ලන්ගේ මේ ඇනිවර්සරි එක දවසේ බණක් අහන්න ඕගොල්ලෝ මෙහෙම ආපු එක ගැන. ඒකට හරි වෙලාවක් හදාගත්ත එක ගැන. අද පන්සලකටවත් යන්න වෙලාවක් තියෙනවද මිනිස්සුන්ට? ඒ තරම්ම පළවෙනි නෝනටයි දෙවෙනි නෝනටයි මැරෙනවා. ඒ කියන්නේ තරුණ නෝනටයි මැදි වයසේ නෝනටයි. අර මහලු නෝන ගැන හොයන්න වෙලාවක් නැහැ. ඔන්න ඔය වෙලාව පොඩ්ඩක් මුලින් හදාගන්න. ඒක හදාගන්නත් බැඳපු දෙන්නෙක් නම් ඒගොල්ලෝ අතර අන්‍යෝන්‍ය සහයෝගයෙන් අන්‍යෝන්‍ය කැපකිරීමෙන් දෙන්නට දෙන්න උදව් කරගන්න ඕනේද නැද්ද? අන්න දැන් අපි යන් ඒක සාටක බමුණගේ කාලෙට. ඒක සාටක බමුණයි ඒක සාටක බැමිණීට ආරංචියක් ඇහෙනවා බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. මට මතකයි විපස්සී බුදුරජාණන් වහන්සේ. මුන්වහන්සේගේ පහළ වෙලා ඉන්නවා කියලා ආරංචි වුණාට පස්සේ මේගොල්ලන්ට ඕනෙනවා උන්වහන්සේගෙන් ධර්මය අහන්න, බණ අහන්න. දැන් මේ බමුණටයි බැමිණියගේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒ තමයි මේ දෙන්නට අඳින්න තිබ්බේ එක සලුවයි. ඒ කියන්නේ උඩුකය වහගන්න ඒ දෙන්නටම තිබ්බේ එකම සලුවයි. එතකොට මහත්තයා ගෙදර ඉන්න වෙලාවට නෝනා සලුව දාගෙන එළියට යනවා. නෝනා ගෙදර ඉන්න වෙලාවට මහත්තයා සලුව දාගෙන එළියට යනවා. ඔහොම තමයි මේ දෙන්න සලුව පාවිච්චි කරගත්තේ. බලන්න ෂෙයාරින් කොච්චරද කියලා. ෂෙයාරින් ඇන් කෙයාරින්. ආදරේ තව පැතිකඩක් පේනවත් දන්නේ නැහැ එතන. දවසක් ඒක සාටක බමුණ ඇවිල්ලා බැමිණිට කියනවා මට යන්න ඕනේ බණ අහන්න බුදුහාමුදුරුවන්ගේ. එතකොට අර බැමිණි කියනවා එහෙනම් ඔබතුමා රාත්‍රී කාලේ බණ අහන්න යන්න. මම දවල් කාලේ යන්නම් බණ අහන්න කියලා. හරිද? ඊට පස්සේ අර කිව්වා වගේ මේක සාටක බැමිණි යනවා රාත්‍රියේ බණ අහන්න. සමාවෙන්න දවල් කාලේ ගිහිල්ලා බණ ධර්ම ශ්‍රවණය කරලා බුදුහාමුදුරුවන් මුණ ගැහිලා ධර්මයේ ශ්‍රවණය කරලා හරිය සතුටින් ඒ කාරණාව අහගෙන ඉඳලා සතුටු සිතින් අනුමෝදන් වෙලා ගෙදර එනවා. ඊට පස්සේ රාත්‍රී කාලේ යනවා බමුණා. රාත්‍රී කාලේ දැන් ගිහිල්ලා බ්‍රාහ්මණයා රාත්‍රී දැන් මේ බණපද අහගෙන ඉන්නකොට ධර්මයේ සාකච්ඡා කරගෙන යනකොට පාන්දර ජාම වෙනකොට ඒ බණත් එක්ක පස්වනක් ප්‍රීතිය, ඒ කියන්නේ හදවත පිනා යන්න පටන් ගන්නවා. අනේ මහා ආශ්චර්යයි මේ කියන ධර්මය. අනේ කොච්චර වටිනවද මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ. මේ ධර්මයේම තව තවත් මට ඇසුරු කරන්න ලැබේවා කියලා හරිය සතුටින් පිනා යන්න ඇවිල්ලා හිත පිනා ගිහිල්ලා ඉවර වෙලා මොනවා හරි පූජා කරන්න ඕනේ කියලා ඔළුවට එනකොට මොනවද මම පූජා කරන්න කියලා බලනකොටම තියෙන්නේ මෙන්න මේ සලුව. මම මේක පූජා කරනවා කියලා හිතනකොටම මතක් වුණා මේක පූජා කළොත් නෝනට ගෙදරින් එළියට බහින්න වෙන්නේ නැහැ. දැන් ඔන්න මැදියන් කාලේ ඕක වුණා. ඔහොම දැන් මදියන් කාලේ පහු කරගෙන යනකොට ආයි දැන් එනවා. අනේ මන්ට මොනවා හරිම පූජා කරන්න ඕනේ මේ සලුව පූජා කරනවා කියලා හිතනකොටම ආයි මතක් වෙනවා නෝනාව. ඔහොම අලුයන් කාලෙත් පහ වෙලා පාන්දර ජාමේ වෙනකොට බමුණා කල්පනා කරනවා මට දැන් මේ ධර්ම ප්‍රීතිය සහ මේ දැනෙන ප්‍රසාදය කියලා නිම කරන්න බෑ. මම මේක පූජා කරනවා කියලා අර සලුව පූජා කළා බුදුහාමුදුරුවන්ට. පූජා කළ ඉවරලා මම දිනුවා කියලා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තලු. දැන් එදා ඒ ධම්සභා මණ්ඩපයේ පැත්තකින් හිටපු රජ කෙනෙක් ඒ රජුරෝ බලනවලු මේ පැත්තක හිටපු බමුණේ මොකද මේ උඩින් පැන කෑ ගහන්නේ කියලා. මම දිනුවා කිය. එතකොට ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ පෙන්නනවා රාත්‍රී කාලයේ පුරාවට මෙහාට වෙච්ච වැඩේ. ඒ කියන්නේ අර ධර්මයේ ශ්‍රවණය කරලා හදවත පිනා ගිහිල්ලා සතුටු වෙලා මේ ධර්මයේ කෙරෙහි මහා පැහැදීමක් ඇති වෙලා ඒ වෙච්ච කතාව කියනවා. කිව්වට පස්සේ රජුරවන්ටත් මහා පැහැදීමක් ඇති වෙනවා මේ බමුණට ඇති වෙච්ච ප්‍රසාදය ගැන, තෙරුවන ගැන. ඒ ප්‍රසාදයට අර බ්‍රහ්මණයට රජ්ජුරුව පූජා කරනවා. රජ්ජුරුව දෙනවා සාටක 16ක්. එතකොට බ්‍රහ්මණයා කල්පනා කරනවා බුදුහාමුදුරුවන්ට මේ පූජා කරපු පූජාව නිසා තමයි මට මෙහෙම මේ දේවල් ලැබුණේ.
මට මේක ලැබුණේ. අනේ ඒකත් බුදුහාමුදුරන්ට පූජා වේවා කියලා ආයි ඒකත් පූජා කරනවා බුදුහාමුදුරන්ට. ඔය විදිහට 3 පාරක් වෙනවා කියනවා. අන්තිම පාර වෙනකොට බමුණටයි බැමිණියටයි සලු දෙකක් තියාගෙන ඉතුරු ටික සංඝයාටම පූජා කරලා ඉනවා කියලා කියනවා. මේ බමුණ දැන් බලන්න තේරුණාද නැහැ දෙන සංසාරේ මොනවද මේ ප්‍රගුණ කළේ? සමසීල, සමත්‍යාග, සම ප්‍රඥා. එහෙම අහපු දෙන්නෙත් තමයි අර මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේදී පිප්පලි කුමාරයා සහ භද්‍රා කුමාරිය වෙලා ඉපදිලා එකට මුණ ගැහෙන්නේ. පැහැදිලිද කියන එක? මේ දෛවය කියන එක කැරකෙන විදිහ අපිට හිතා ගන්න බෑ. දැන් අපි මේක ගැන තේරුම් ගන්න මේ ක්‍රියාවලිය තේරුම් ගන්න මේ ධර්මතාවය තේරුම් ගන්න පටන් ගත්තොත් ආන්ගේ තේරුම් ගන්න පටන් ගන්න තැන මුලින්ම අපි හොයන්න පටන් ගන්න ඕනේ කාගේ පැත්තෙන්ද මේ කතාව? අපි අපේ පැත්තෙන් මේ කතාව හොයන්න පටන් ගන්න ඕනේ. ඒක සොයාගෙන යනකොට ඒ සෙවීම තීව්‍ර කරන්න අනිවාර්යයෙන්ම සද්ධම්ම ශ්‍රවණය කියන එක අත්‍යවශ්‍යමයි. ධර්ම සාකච්ඡාව කියන එක අත්‍යවශ්‍යමයි. ඒ වැඩපිළිවෙල තුලදී තව කාරණාවක් තියෙනවා. ධර්මයේ තියෙන ගැඹුර මනසේ අවබෝධ කරගන්න නම් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ බෝධි ඥානයන් හරියට පහළ කරගන්න නම් අපි අපේ පැත්තෙන් බෝධි චිත්තය කියන එක වඩන්න ඕනේ. බෝධි චිත්තය වඩනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතය තුළ කටයුතු කරනකොට හැමතිස්සෙම මගේ හිත වැඩ කරන්නේ කවුරු ප්‍රමුඛයා කරලාද? මගේ ඉදිරියෙන් ඉන්න අය ප්‍රමුඛ කරලාද? මාව ප්‍රමුඛ කරලාද? හැමතිස්සෙම මට ලොකුයි මාවනේ. කොබන් එක වෙලා තියෙන කට්ටිය බොස් ඉස්සරහා ඉන්නකොට නෝන මහත්තයෙක් එක්ක ඉන්නකොට වැඩපොලේ ඉන්නකොට වෙලා නැද්ද? කාට මොනවා කිව්වත් කමන්නේ මට මොනවා හරි කිව්වොත් නම් මං නිකන් ඉන්නේ නෑ. ඔකොබන් ඒ වගේව කියලා තියෙන කට්ටිය. ඒ කියන්නේ ස්වභාවයෙන්ම අපේ මානසිකත්වය තුළ දැඩි මමත්වයක් තියෙන හැමතිස්සෙම. ඒක තමයි ඇත්ත කතාව. දැන් බෝධි චිත්තය වඩනකොට ඔන්න ඔය මමත්වයට පහර වදිනවා. මේකත් එක කතාවකින් කියන්නම්. අධිරාජ්‍යයේ ප්‍රශ්න 3. අධිරාජ්‍යයේ ප්‍රශ්න 3 කැමති නම් මේක ප්‍රැක්ටිස් කරලා බලන්න ජීවිතේ කරලා බැලුවොත් ඕගොල්ලන්ට ප්‍රතිඵල හම්බුනොත් අපිටත් කියන්න මොනවද හම්බෙච්ච ප්‍රතිඵල කියලා. අධිරාජ්‍යයේ ප්‍රශ්න 3 එක අධිරාජ්‍යයක් අහනවා තමන්ගේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් ඒ කියන්නේ සමායන තමන්ගේ රාජ සභාවේ ඉන්න පුරෝහිත ආදී අමාත්‍ය මණ්ඩලය ආදී බ්‍රාහ්මණ පිරිසකින් අහනවා මේ පිරිසකින් මම උඹලගෙන් ප්‍රශ්න 3ක් අහනවා මට උත්තර දෙන්න කියලා කියනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි වඩාම වැදගත් පුද්ගලයා කවුද? පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ වඩාම වැදගත් වෙලාව මොකද්ද? තුන්වෙනි ප්‍රශ්නේ වඩාම වැදගත් ක්‍රියාව මොකද්ද? මේක ඇහුවට පස්සේ එක්තරා පුරෝහිත බ්‍රාහ්මණයෙක් නැගිටලා ඒක කියනවා රජතුමනි මම දන්න ඔය ප්‍රශ්න තුනට උත්තරේ. ඕකේ පළවෙනි ප්‍රශ්නේ අහපු ගමන් බොහෝ දෙනෙක්ට එන පළවෙනිම උත්තරේ තමයි වඩාම වැදගත් පුද්ගලයා Tamanට Taman කියලා. ඔව් ඒක එහෙමම තමයි. හැබැයි ඕක ඊට වැඩිය අර්ථවත් වෙනවා. වඩාම වැදගත් පුද්ගලයා හැමතිස්සම Tamanගේ ඉදිරියෙන් ඉන්න කෙනා වුණොත් මගේ ඉදිරියෙන් ඉන්න පිරිස තමයි මට මේ වෙලාවේ වඩාම වැදගත් පිරිස වඩාම වැදගත් කෙනා වුණොත්. එතකොට වඩාම වැදගත් වෙලාව මොකද්ද? ඒ වෙලාව මේ වෙලාව. එහෙනම් වඩාම වැදගත් ක්‍රියාව මොකද්ද? මගේ ඉදිරියෙන් ඉන්න කෙනාට මට දෙන්න පුළුවන් උපරිම යහපත කරන එක. දැන් බලමු සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ කරපු කැපකිරීම සහ උන්වහන්සේ කැප වුණේ කවුරු වෙනුවෙන්ද? සියලු ලෝක සියලු සත්වයන් වෙනුවෙන් ඒ ගමන යනවා කියලා. යශෝදරා කැපුණේ කවුරු වෙනුවෙන්ද? සිද්ධාර්ථ බෝධිසත්වයන් වෙනුවෙන්. ඔය අටුවාවේ මට මතක හැටියට මේ කතාව තියෙන එක තැනක තව අති දීර්ඝ කාලයක් පෙරම් පුරන්න වෙන අවස්ථාව එදාර දීපංකර බුද්ධ මූලයේදී සුමිත්තා කුමරිය විදිහට හිටපු අපේ යශෝදරා දේවීන් වහන්සේ සුමිත්තා කුමරිය විදිහට දා ඉන්නේ. මේ මහා වීරයාණන් වහන්සේ බුදුහාමුදුරන්ගේ නියත විවරණය ගන්න වෙලාව දැකපු සුමිත්තා කුමරිය කල්පනා කරනවා මේ පුරුෂයාට මම භාර්යාව වෙනවා ඉපදින අත්බැව්වල කියලා. ඒකට කතාවේ තියෙන්නේ තව කල්ප ගාණක් එහාට යන්න තිබිච්ච බුද්ධත්වයක් ඒ බුද්ධත්වය අප්‍රමාදීව සාක්ෂාත් කරගන්න සංසාරේ යශෝදරා දේවීන් වහන්සේ කරපු කැපකිරීමත් උපකාරී වුණා කියලා. ඒක උන්වහන්සේ වර්ණනා කරනවා මාලිගාවට ගියපු වෙලාවේ. අර යශෝදරා දේවීන් වහන්සේ කකුල් දෙක අල්ලගෙන අඬලා ඒ අර කරපු මේ අර අවස්ථාවේදී ඒකෙන් පස්සේ චන්දකින්දර ජාතකයේ චද්දන්ත ජාතකයේ ආදී ජාතක කතාවල ඉඳලා ඒ අතීත සංසාරයේ ඒ තමන් එක්ක ආපු මේ එකට ආපු මේ ප්‍රියම්බිකාව කරපු කැපකිරීම ගැන කියනවා. දොන හොඳට තෝරගන්න දැන් බුදුහාමුදුරුව මුළු ලෝක සත්‍යය වෙනුවෙන්ම කැප වෙනකොට එදා යශෝදරා කවුරු වෙනුවෙන් කැපුණාද? බෝධිසත්වයන් වහන්සේ වෙනුවෙන් කැපුවා. දැන් අපේ ජීවිතවල අපි මොකද වෙන්න ඕනේ? අපි අර බෝධිසත්වයන් වහන්සේගේ කියන තැන තියෙන බෝධිසත්ව ගුණය කියන කියන්නේ සම්මා සම්බුදු වෙන මට්ටම නෙමෙයි.
අපි අපේ ජීවිතේ බෝධිසත්ව ගුණය දියුණු කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ ඉදිරියෙන් ඉන්න පිරිස වෙනුවෙන් අපිට පුළුවන් යහපත කරන එක. පැහැදිලිද කියන එක? ඒ කියන්නේ අතහැරලා ඉවර වෙලා මට පුළුවන් උපරිමයෙන් අනිත් අය වෙනුවෙන් යහපත කරන එක. හරි. මම ඔක ටිකක් තේරෙන ප්‍රායෝගික උදාහරණයක් කියන්නම්කෝ. පාරේ තොටේ යනකොට මිනිස්සුත් එක්ක මනුස්සකමට hina වෙන කට්ටිය අත උස්සන්නේ. ඉස්සරහට හම් වෙනවනේ මිනිස්සු. එහෙම hina වෙනකොට එයා මට රැව්වොත් අපිට මක් වෙයිද? සුවපත් වේවා, නිදුක් වේවා, පරිස්සමෙන් ගිහින් එන්න කියලා හිතන්න පුළුවන් කට්ටිය අත උස්සන්න බලන්න. බැරි වෙලාවකත් එයා මට රැව්වොත් මට මොකද වෙන්නේ? පොඩි හරි ගැටීමක් එනවද නැද්ද? මෙයාට hina වුණාට වැඩිය හොඳයි අහක බලාගෙන ගියා නම් හරි කියලාවත්. අසාර්ථක වැඩවල අලුත් තියෙනවා. දැන් මේ කතාවේ තියෙන්නේ හැමතිස්සෙම වඩා වැදගත් පුද්ගලයා විතර තමන් ඉදිරියට එන එක නා සලකන්න කියලා. වඩාම වැදගත් වෙලාව ඒ වෙලාව. වඩාම වැදගත් ක්‍රියාව මට පුළුවන් යහපත යා වෙනුවෙන් කරන එක. සමාල්ලාට ඒක හිනාවක් දෙන එක විතරක් වෙන්න පුළුවන්. මං කියන එක පැහැදිලිද? අතහැරීම කියන එක එතනින්ම පුරුදු කරන්න පටන් ගන්න. හිනාව අතහැරලා දෙන්න. තේරෙනවද කියන එක? එතකොට දැන් එයා මට රැව්වත් එයා මට නැවත පෙරලා මනුස්සකමට hina වුණත් ඒ දෙකේ වෙනසක් මට නෑ. මම මගේ පැත්තෙන් අර අත්හැරීමම තමයි ආයෙ පුරුදු කරන්නේ. ඔය විදිහට දෙමාපියන් වේවා, වැඩිහිටියන් වේවා, දරුවන් වේවා, ශ්‍රමණ බ්‍රහ්මණයෝ වේවා, රටවැසියෝ වේවා, ඔය ඕන කෙනෙක්ට අපිට කරන්න පුළුවන් යහපත කරනවා කියන අර්ථය තමයි ධනංජානි බ්‍රහ්මණයාගෙන් එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ අහපු ධර්මචාරී ක්‍රියාව. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ හැමතිස්සම ඊගෝ එකත් එක්ක මගේ මනස වැඩ කරන්නේ මම කෙනෙක්ට මොන හරි දෙන්නේ පෙරලා මොකක් හරි බලාපොරොත්තු වෙන්න. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා දෙන එක දෙන්න අත් දෙක හොදගෙන වගේ. දැන් අත් දෙක හොදනකොට අත් දෙක පිරිසුදු කරනකොට ඒ දීම කියන කාරණාව කරනකොට අත් දෙක පිරිසුදු කරනකොට අපි බලාගෙන ඉන්නේ පිරිසුදු වෙන අත් දෙක දිහාද නැත්නම් අර ගලාගෙන යන කුණු වතුර දිහාද? අපි බලාගෙන ඉන්නේ මොකක් දිහාද? පිරිසිදු වෙන අත් දෙක දිහා. අන්න ඒ වගේ හිත පිරිසිදු වෙන විදිහටම දෙන්න කියලා කියන්නේ ඒ විදිහට. දැන් එහෙනම් අනිත් අය ගැන ඇත්තටම අනිත් අය හිතන කියන විදිහ අපිට තේරෙනවද? අපි අපිත් එක්ක එකට වාසය කරන කට්ටියවත් ඒගොල්ලෝ ගැන යම්කිසි ඔය කාලයක් ආශ්‍රය කරලා යම්කිසි නිගමනයක් ගන්නවා මිසක් එයා ගැන හරියටම විග්‍රහයක් කරන්න අපිට හැකියාවක් නැහැ. කොච්චර හැකියාවක් නැද්ද කියලා කියනවනම් මිගසාලා සූත්‍රය ඔන්න අහගන්න. මිගසාලා බැමිණි ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ මගේ තාත්තා මිය ගියා. මගේ තාත්තගේ අයියාත් මිය ගියා. ඒ දෙන්නම මිය ගියා. ඒ දෙන්නගේ උපත කොහෙද ගතිය කොහෙද කියලා අහනවා. එතකොට බුදු පියාණන් වහන්සේ දේවනිකායක් පනවල කියනවා මේ දෙන්නම සකදාගාමී වෙච්ච උපාසකයෝ දෙන්නෙක් දෙන්නම මේ තැන තමයි ඉපදිලා ඉන්නේ කියලා. එතකොට මිගසාලා බැමිණිය කියනවා මගේ තාත්තගේ අයියා නම් හරි. මොකද එයා බ්‍රහ්මචාරීව හිටපු කෙනෙක්. ඒ කියන්නේ එයා කසාද බැඳලත් නැහැ. එයා හැම බෝටෙම සිල් සමාදන් වෙලා එහෙම හිටපු කෙනෙක්. එයා නම් බ්‍රහ්මචාරී. එයා නම් එතෙන්ට ගියා කියන එක මට විශ්වාස කරන්න පුළුවන්. හැබැයි අපේ තාත්තා ගැන මම හොඳට දන්නවා. එයා නම් ෂුවර් එකක් නෑ. මට හිතෙන්නේ බුදුහාමුදුරන්ට වැරදිලාද කොහෙද? බුදුහාමුදුරන්ට වැරදිලාද කොහෙද කියලා බුදුහාමුදුරන්ට චෝදනා කර යන්න ගත්තා. දැන් ආනන්ද හාමුදුරුවෝ මේක අහගෙන ඉඳලා බුදුහාමුදුරන්ට ඇවිල්ලා කියනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ කියපු කාරණාවක් සම්බන්ධව මිගසාලාව ඔබ වහන්සේට දැන් චෝදනා කර යනවා කියලා. එළ බුදුරජාණන් වහන්සේ කියනවා ඔය මිගසාලාවට සත්‍යයේ ඉන්ද්‍රිය පරෝපරයත්තේ කියන්නේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය ගැන කතා කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ කිව්වේ අපි ගාව තියෙන ඉන්ද්‍රිය වැඩපිළිවෙල තමයි ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රිය වැඩපිළිවෙල. මේ ඉන්ද්‍රිය වැඩපිළිවෙල අතික්‍රමණය කරන්න සංසාරේ පුරුදු කරගෙන වැඩපිළිවෙලක් තියෙන තමයි සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන වැඩපිළිවෙල. දැන් බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රිය පරෝපරයත් ඥානය මුල් කරගෙන සහ තියෙන සියලු ඥාන දර්ශනත් එක්කනේ මේ කතාව බලන්නේ. ඒතර උන්වහන්සේ දැක්කා මේ දෙන්නම තථාගත ධර්මයේ ඇසුරු කරපු දෙන්නෙක්. හැබැයි එක්කෙනෙක් සමාජ සම්මතයට අර හොඳට වගේ හිටපු කෙනෙක්. අනික් කෙනා එහෙම හිටපු කෙනෙක් නෙමෙයි. හැබැයි දෙන්නම එකම අවබෝධයක දැන් ඉන්නේ. හැබැයි මිගසාලාවට ඒක තේරුණාද? කොබාන පාරතොට යනකොට මිනිස්සු දැක්කම මෙන්න මෙහෙම හිතලා තියෙන කට්ටිය කකුල් දෙක ඉඳලා ඔළුවට ඔළුව ඉඳලා කකුල් දෙකට දැකලා මෙයා නම් මෙහෙම කෙනෙක් වෙන්නේ නැති. කොබාන එහෙම වෙලා තියෙන කට්ටිය බවංකවත උස්සන්න. දැන් ඕක බලන්න ඉන්ද්‍රිය පරෝපරයත් ඥානෙන්ද? දැකද අපේ චින්තන රටාව වැඩ කරන විදිහ? පැහැදිලිද? ඒක නිසා තමයි කියන්නේ කිසිම පුද්ගලයෙක් ගැන පූර්ව නිගමන ගන්න යන්න එපා කියලා මතු පිටින් පේන එකෙන්. හැබැයි ඔය ෆ්‍රී ජජ් කිරිල්ල තියෙනවද නැද්ද?
දැන් දෙන්නෙක් ආදරය කරලා එකට වසන්න පටන් ගත්තාම ඔය ප්‍රී ජජ් කිරිල්ල අඩු වෙනවද වැඩි වෙනවද? කවන තවත් තේරිච්ච කට්ටිය. මා හෝ මාවැන්නේ කර කිසිවෙක් පුද්ගලයා විවේචනය නොකළ යුතුයි. කවුරු හරි කෙනෙක් හොඳක් කරනවා නම් ඒ කෙනාව නෙමෙයි අපි දකින්න ඕනේ හොඳ කියන එක. කවුරු හරි කෙනෙක් නරකක් කරනවා නම් අපි දකින්න ඕනේ කෙනාව නෙමෙයි එයා කරන නරකක් කරනවා කියන එක. දැකලා එයාගේ හොඳ මගේ ජීවිතේට එකතු කරගන්නත් නරකක් කරනවා නම් ඒක මගේ ජීවිතෙන් ඈත් කරගන්නත් ඒ පිරිසුදු භාවය ඇති කරගන්න එක කාගේ පැත්තේ කරගන්න ඕනේ වැඩක්ද? ඔක අර ලස්සන කියමනක් තියෙනවා. Good people give you happiness. මේ ලෝකේ හොඳ මිනිස්සු අපිට සතුට ගෙනත් දෙනවා. Bad people give you experience. නරක මිනිස්සු අපිට අත්දැකීම් ගෙනත් දෙනවා. The worst people give you lessons. වඩාත් නරක මිනිස්සු අපිට පාඩම් කියලා දෙනවා. The best people give you memories. වඩාත් හොඳ මිනිස්සු අපිට මතකයන් ඉතුරු කරනවා. Never blame anyone in yourself. මොනම හේතුවක් නිසාවත් පොඩ්ඩක්වත් කාත් එක්කවත් ගැටෙන්න එපා කියනවා. පැහැදිලිද කියන එක? පුද්ගලානුබද්ධව මේ ලෝකයේ මිනිස්සුන්ව මනින එක තමයි අපේ චින්තන ප්‍රවාහය. දැන් අපි දක්ෂ වෙන්න ඕනේ බුදුනුව විදිහට මිනිස්සුયો මතු පිටින් පේන එකෙන් මයින්නේ නැතුව එතනින් එහාට ගියපු තැනකින් දර්ශනීය කරන්න මේ ලෝකයේ. ආන්ගේ දර්ශනීය කරනකොට මම මේ කතාව චුට්ටක් කියලා දෙන්නම්. මානසික ක්‍රියාවලිය තුළ අපේ හිත වැඩ කරන්නේ හැමතිස්සෙම පුද්ගලානුරූපීව පුද්ගලයන්ව ඇසුරු කරගෙන. ඒකයි අපි පුද්ගලානුබද්ධව තමයි හැමෝමගේ දිහා අඩුපාඩු දකින්නේ. හැමෝමගේම හොඳ නරක දකින්නේ පුද්ගලානුබද්ධව. අම්මා කෙනෙකුයි පුතෙකුයි කඩේ ගෙනදලා එළියට එනවා. මම හැමදාම කියන උදාහරණේ. ඒ පුතාගේ අතින් සීනි ටික වැටෙනවා බිමට. එතකොට ඒ අම්මා කියනවා මෝඩයා, බූරුවා කියලා ළමයාට බයිනවා. තව අම්මා කෙනෙකුයි පුතෙකුයි කඩේ ගෙනදලා එළියට එනවා. ඒ පුතාගේ අතිනුත් අර වගේම සීනි ටික වැටුනහම ඒ අම්මා කියනවා පුතේ ඔයාගේ අතින් වෙච්ච වැඩේ වැරදි. පළවෙනියා කාවද විවේචනය කළේ? පුද්ගලයාව. දෙවෙනියා විවේචනය කළේ? දැන් අපේ මනසේ වැඩ ඉන්නේ පළවෙනි අම්මද දෙවෙනි අම්මද? සාමාන්‍ය සමාජය තුල ජීවත් වෙනකොට කොවනේ අත්දැකීම තීරිච්ච කට්ටිය. පැහැදිලිද කියන එක? පුද්ගල විවේචනයෙන් අයින් වෙන්න. හොඳ හෝ නරක ක්‍රියාවලිය දකින්න. දැකලා හොඳ ටික එකතු කරගන්න නරක ටික අයින් කළා දාන්න. කාහවත් විවේචනය කරන්න යන්න එපා. මොකද අපිට කිසිම අයිතියක් නැහැ මේ ලෝකේ කිසිවෙකු විවේචනය කරන්න. වැඩේ දැන් වැඩිපුරම අපි පුද්ගලානුබද්ධව විවේචනය කරන්නේ දුර ඉන්න කට්ටියද ළඟ ඉන්න කට්ටියද? කොහොමද එක තේරිච්ච කට්ටිය? දැන් යන් අර තාත්තගේ කතාවට අර අලුත බැඳපු ජෝඩුවට ඒ පුතාට දීපු අවවාදේ මතක් වෙනවද දන්නේ නැහැ දැන්. කාරණාව පැහැදිලිද කියලා දුන්න. මෙන්න මේ කාරණා ටික බලන්න පින්වතුනි. මේක ඇත්තටම අපි අපේ ජීවිතේට එකතු කරගත්තොත් ඇත්තටම මේ එදිනදා ජීවත් වෙනවා කියන එක හරිම සැහැල්ලු වෙනවා. ඕන කෙනෙක් එක්ක ඉන්න පුළුවන්. ඊළඟට ඔය තව තැනක් තියෙනවා. කිනම් හෝ පුද්ගලයෙක් එක්ක පුංචි හෝ ගැටීමක් ඇති වුණොත් ඒ ගැටීම ඒ මොහොතේම දුරු කරගන්න කියලා උගන්වපු දේශනාවක්. මම මේ දවස්වල ගොඩාක් ධර්ම දේශනාවලදී මේක කියනවා. මොකද මේ පදනම දැන් මිනිස්සු අතහරිමින් ඉන්නේ. මේ කියන්නේ මේ බොදුණු පදනම තියෙන්නේ මෙතනින් පටන් ගන්න. මේ පදනම හරියට දාගන්න ඕනේ. මේක දාගන්න නැතුව ගැඹුරු අවබෝධයට යන්න බෑ. අද ගොඩාක් කට්ටිය කතා කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාවලිය ගැන. ස්කන්ධ ක්‍රියාවලිය විනිවිද දකින්න. ස්කන්ධ ක්‍රියාවලිය විනිවිද දකින්න නම් ඒ විනිවිද දකින්න පුළුවන් පරිසරය අපි අපේ පැත්තෙන් මුලින්ම හදා ගන්න ඕනේ. අපි හැමතිස්සෙම ඉන්නේ පුද්ගලයෙක් එක්ක ඔට්ටු වෙවි නම් පුද්ගලයෝ විවේචනය කර නම් පුද්ගලයොත් එක්ක අර කලහ විවාද කරන මානසිකත්වයක නම් අපිට මේක කරන්න බෑ. අපේ මනස කෙලෙස් බර වැඩි. මේක අයින් වෙනකොට තමයි ඔන්න මානසිකත්වය දැන් සරල වෙන්නේ. මානසිකත්වය සැහැල්ලු වෙන්නේ. දැන් ඔන්න ඔය සැහැල්ලුභාවය ඇති කරගන්න බුදුහාමුදුරුවෝ කියනවා කිනම් හෝ කෙනෙක් එක්ක සාරිපුත්ත ආගතපටිණු සූත්‍රවල සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙන්නනවා කිනම් හෝ කෙනෙක් එක්ක පුංචි හෝ අපහැදීමක් ආවොත් ඒ අපහැදීම ඒ මොහොතේම දුරු කරගන්න ආකාරයක්. ඒක විග්‍රහ කරන්නේ මෙන්න මෙහෙම. ඒ කතාවේ තියෙන්නේ මෙන්න මේ වගේ අර්ථයක්. මිනිස්සෙක් ඉන්නවා, කෙනෙක් ඉන්නවා, එයාගේ ಗುಣ ගොඩාක් තියෙනවා, අගුණ ටිකක් තියෙන කෙනෙක්. එහෙම මිනිස්සු ජීවිතේ හම්බෙලා නැද්ද? ගොඩාක් ಗುಣ තියෙනවා. හැබැයි අගුණක් ටිකක් තියෙනවා. ඔය යුනිවර්සිටි යන කාලේ, ඉස්කෝලේ යන කාලේ අපි සාමාන්‍යයෙන් ඔය යාළුවෝ අතර ඉන්නකොට ওই වැඩේ අපිට වෙනවා. අපි සමහර යාළුවෝ ගැන හොඳ කියනවා. හොඳ කියලා ඉවර වෙලා අන්තිමට කියනවා ඒ උනාට ඔගේ මෙහෙමත් ඒවා තියෙනවා බා. කොබණිය වගේ කියලා තියෙන කට්ටිය බය නැතුව තුස්සන්. වෙලා නැද්ද අපිට ඕක? ಗುಣ කියලා අන්තිමට පොඩි අර කිරි කලයක් දාලා දානවා කොම බින්දුවකුත්. දැන් එහෙම ඒවා වෙනවා. ඒ කියන්නේ ಗುಣ ගොඩාක් තියෙන අගුණ ටිකක් තියෙන පිරිසත් එක්ක අපිට සමහරවිට අපහැදීම් ඇති වෙනවා. එතකොට කියනවා දේශනාවේ මෙන්න මේ විදිහට ඒ අපහැදීම දුරු කරගන්න කියලා. අපි යනවා වනාන්තරයක් මැද්දෙන්.
වනාන්තරයේ මැද්දෙන් යනකොට අපිට හම්බ වෙනවා විශාල වතුර පාරක්. ඒ වතුර වලේ යට වතුර හොඳයි. කියන්නේ බොන්න පුළුවන්. හැබැයි උඩ කොළ තට්ටුවක් බැඳිලා තියෙනවා. දැන් අපි මොකද කරන්නේ තිබහ වැඩි නම්? අර උඩ තියෙන කුණු කොළ තට්ටුව අයින් කරලා ඉවර වෙලා යට තියෙන උල්පත වතුර පාදගෙන ඉවරලා වතුර බීලා මක් කරගන්නවද? පිපාසය නිවා ගන්නවා වගේ ಗುಣ ගොඩාක් තියෙන අගුණ ටිකක් තියෙන කෙනෙක් එක පොඩි හරි අපහැදීමක් ආවොත් එයාගේ අගුණ ටික අයින් කරලා අර ගුණේ දැකලා හිත පහදව ගන්න කියලා කියනවා. ගැටෙන්න යන්න එපා කියනවා. දැන් ඕක ඕනේ වෙයිද නැද්ද එදිනදා ජීවත් වෙනකොට මිනිස්සුත් එක්ක? ඕනේ වෙනවා. ඒ නිසා තමයි දේශනා කරලා තියෙන්නේ මේ කතාව. ඊළඟට කියනවා අගුණ ගොඩායි ಗುಣ ටිකයි. ඉස්සල්ලාගේ එක්කෙනාගේ ಗುಣ ගොඩායි අගුණ ටිකයි. දැන් කෙනා මේ දැන් දෙවණියට කියනවා අගුණ ගොඩායි ಗುಣ ටිකයි. එහෙම කෙනෙක් එක්ක අපහැදීමක් ආවොත් අසහනයක් ආවොත් මෙන්න මේ විදිහට බලන්න කියනවා. අපි යනවා කාන්තාරයක යනකොට ඔටුවන්ගේ හරකුන්ගේ කුර සටහන් වල වතුර පිරලා තියෙනවා. දැන් අපි ඉන්නේ හොඳටම පිපාසයෙන්. අපි ගාව කෑමක් නැහැ වතුරක් නැහැ. දැන් අපි මොකද කරන්නේ? අපේ පිපාස නිවා ගන්න. ඒ පිපාස නිවා ගන්න දන ගහගෙන ඉවරලා අර කුර සටහන් වල පිරලා තියෙන වතුර ටික පානීය කරලා දිව තොලකට තෙමාගෙන ඉවරලා පිපාස නිවා ගන්නවා වගේ අගුණ ගොඩාක් තියෙන ಗುಣ ටිකක් තියෙන කෙනෙක් එක පුංචි හරි අපහැදීමක් ආවොත් එයාගේ අගුණ ටික අයින් කළා ಗುಣ ටික දකින්න කියනවා හරියට අර කුර සටහනින් තියෙන වතුර ටික බීලා පිපාස නිවා ගන්නවා වගේ. පැහැදිලිද කියන එක? දැන් එහෙම මිනිස්සු හම්බ වෙනවද නැද්ද ජීවිතේ? අගුණ ගොඩාක් තියෙන ಗುಣ ටිකක් තියෙන මිනිස්සු හම්බ වෙනවද නැද්ද? දැන් මොකද්ද කියන්නේ? ගුණය දකින්නද අගුණ දකින්න කියලා මෙතන කියන්නේ. අගුණ ටික අයින් කළා ගුණය දකින්න කියනවා. දැකලා හිත පහදව ගන්න කියනවා. ඊට පස්සේ කියනවා තව සමහරු ඉන්නවා මෙන්න මෙහෙම. අගුණයි ගුණයි සමව තියෙන පිරිස. බැලන්ස් එක කියන්නේ. ඒ කියන්නේ අගුණක් තියෙනවා ගුණක් තියෙනවා දෙකම පේනවා. එහෙම කෙනෙක් එක්ක අපහැදීමක් ඇති වුණොත් මෙන්න මේ විදිහට බලන්න කියලා කියනවා. කොහොමද? බුදුහාමුදුරන් කාලේ ස්වාමින් වහන්සේලා චීවර සකස් කරගත්තේ පාංශුකූල චීවරය හදාගන්නේ සොහොන් වල දාලා තියෙන රෙදි තියෙන්නේ. ආන්නේ ඒවෙන් තමයි චීවරය හදාගන්නේ. දැන් ඔය සොහොන් වල දාලා තියෙන රෙදි ටික ගෙනාවට ඔය රෙදි වලින් ඔක්කොම ගන්නේ නැහැ චීවරය හදාගන්න. ඒක ගන්න පුළුවන් හොඳ රෙදි ටික විතරයි ගන්නෙ. ගන්න බැරිව ටික අයින් කරලා දානවා. එතකොට අර හොඳ රෙදි කෑලි ටික අරගෙන ඉවරලා චීවරය සකස් කරගන්නවා වගේ අගුණ සහ ගුණ සමව තියෙන තැනක් එක්ක එහෙම කෙනෙක් එක්ක පොඩි හරි අපහැදීමක් ආවොත් අගුණ ටික අයින් කරලා ගුණ ටික දැකලා හිත පහදව ගන්න කියලා කියනවා. පැහැදිලිද කියන එක? දැන් මොකද අපේ මේ චින්තන ප්‍රවාහය තුළ අපි හැමසෙම බාහිර මැනමැනමනේ ඉන්නේ. ඒතර දැන් මේ මැනීම එකපාර නවත්තන්න කියන්නේ මේක නවත්තන අනුපූර්ව ප්‍රතිපදාවක් පෙන්නනවා. දැන් ඉන්නෙම කොහොමත් බාහිර මැනමැනනේ. මෙයා නම් මෙහෙම කෙනෙක් වෙන්නේ නැති කියලානේ අපි හැමදේම මැනමැන ඉන්නේ. එතකොට ඔය මැනීම් කරන ක්‍රියාවලිය ඇතුලේ අනිත් අයගේ ගුණ අගුණ හොඳට පේනවද නැද්ද අපිට? තමන්ගේ එක නොපෙනුණා. තේරුණාද දැල්ලා කියන එක? අපිට වැඩිපුර පේන්නේ අපේ පැත්තේ අවුලද නැත්නම් අනුන්ගේ අවුලද? දැන් කියනවා දැන් ඒක තමයි අපේ හිත වැඩ කරන විදිය. ඒක තේරුම් අරගෙන හරි අගුණ ගුණ පේනවා. හැබැයි දැන් අගුණ අයින් කළා මොකක් බලන්න කියනවද? ගුණේ බලන්න කියනවා. මොකද අගුණේ බල ඉන්න තාක්කල් අපි ඉන්නෙම පැහැදීමෙන්ද අපහැදීමෙන්ද? අපහැදීමෙන්. හැබැයි ගුණේ දැක්කනම් පැහැදෙන්න පුළුවන් වෙනවා. මම ඒක අන්තිමට කියන්නම් සුණාපරන්තරගේ පුන්නහාමුදුරන් කතාවත් පෙන්නලා. ඊළඟ කතාව. කවුරු හරි කෙනෙක් ඉන්නවා මෙන්න මෙහෙම. එයා ගාව තියෙන්නෙම අගුණ විතරයි. ගුණ කියලා මාංශු මාත්‍රයක්වත් නැහැ. එහෙම කෙනෙක් එක්ක පුංචි හරි අපහැදීමක් ආවොත් මෙන්න මෙහෙම බලන්න කියනවා. එයා ගාව තියෙන්නේ අගුණ විතරමයි. ගුණ අංශු මාත්‍රයක්වත් නැහැ. එහෙම කෙනෙක් එක්ක අපහැදීමක්, ගැටීමක් ආවොත් මෙන්න මේ විදිහට බලන්න කියනවා. කොහොමද? අපි යනවා කාන්තාරයක. අපි ගාව කෑමක් තියෙනවා, වතුරක් තියෙනවා. අපිට හම් වෙනවා මිනිස්සෙක්. ඒ මිනිස්සයාට කෑමක් නැහැ, වතුරක් නැහැ. මිනිහා කලාන්ත වෙලා ඉන්නේ. එහෙම කෙනෙක් දැක්කොත් අපිට එන හැඟීම මොකද්ද? අනුකම්පාවක් එන්නේ මේ මිනිහා පව් කියලා. ආන් ඒ වගේ ಗುಣ පොඩ්ඩක්වත් නැති අගුණ විතරක් තියෙන මිනිස්සෙක් එක පුංචි හරි ගැටීමක් ආවොත් ඒ විදිහට අනුකම්පා කරන්න කියනවා. තේරුණාද දන්නේ නැහැ කියන එක. ඔක කොර එක ලේසිද? ලේසි නෑ. ඔක ජීවිතේ ප්‍රගුණ කරන්න ඕනේ ප්‍රගුණ වැඩපිළිවෙලක් අපි අපේ ජීවිතය තුළ. ඊට පස්සේ කියනවා අගුණ පොඩ්ඩක්වත් නැහැ. ಗುಣ විතරක්ම තියෙන කෙනෙක් එක්ක පොඩි හරි අපහැදීමක් ඇති වුණොත් ඒ අපහැදීම මේ මොහොතේම මෙන්න මේ විදිහට දුරු කරගන්න කියනවා. අපි යනවා කාන්තාරයක් මැද්දෙන්. අපිට තිබහක් ඇවිල්ලා අපි වතුර තිබහට වතුර ටිකක් වාගෙන යනකොට අපිට ෂේම භූමියක් හම්බ වෙනවා. ඒ ෂේම භූමියේ මැද්ද තියෙන විලක හොඳට වතුර බොන්න පුළුවන් විලක් අපිට හම්බ වෙනවා. දැන් අපි ඒ විලට බහැලා හොඳට නාලා වතුර බීලා
ඒ විල අපිරිසුදු කරලා ගියොත් ඒක ගැලපෙන්නේ නෑ. ඒක තව කෙනෙක්ට පරිහරණය කරන්න පුළුවන් වෙන පරිසම් කරලා આવොත් අන්න ඒක තමයි හරි. අන්න ඒ වගේ අපි අපේ පිපාසෙත් නිවාගෙන තව කෙනෙක්ට පිපාසය නිවා ගන්න එතන ඉතුරු කරලා එනවා වගේ ಗುಣ තියෙන කෙනෙක් එක්ක පුංචි හරි අපහැදීමක් ආවොත් ඒ අපහැදීම තැන් තැන් වල ගිහින් කියවන්න එපා කියලා කියනවා. කොබානේ එක තීරිච්ච කට්ටිය. මොකද අපි ඒක තැන් තැන් වල ගිහලා කියවන්න ගත්තොත් එහෙම ඒ පිරිසත් එක තවත් අනිත් පිරිසත් කොබානේ එක තීරිච්ච කට්ටිය. දැන් ඔය සමහරවල්ලාවට සමහර මිනිස්සු ගැන අපිට සමහරව ඇවිල්ලා කියනවානේ මේ ඒක නම් මහා මෙහෙම එකෙක් බං. දැන් අපි මේ මිනිස්සුව දන්නෙත් නැහැ. හැබැයි අපේ අර ඥාතිය ළඟම කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් කියලා අරම කෝවම දැන් අපි ටක් ගාලා යා කියන එක විශ්වාස කළොත් මොකද වෙන්නේ? තේරෙනවද දන්නේ නැහැ. දැන් ඕක තමයි අර බුදුහාමුදුරන් කාලේ බුදුහාමුදුරෝ සමහර ප්‍රත්‍යජ ජනපදවල ගියාම සමහර ගෙවල් වල මිනිස්සු ලිං වහනවලු. ඒ කියන්නේ බුදුහාමුදුරෝ කවුද කියලාවත් දැනගෙන නෙමෙයි. බුදුහාමුදුරෝ එන්න කලින් ගමට ආරංචි එනවා. මොකක්ද ආරංචිය? පුරුෂයන්ව වශී කරන මහා ශ්‍රමණයා එනවා. ඒකට අහු වෙන්න දෙන්න එපා. එයාට අහු වුණොත් එහෙම මිනිස්සු එයාගේ පස්සෙන් යනවා. දැන් මොකෑ කරන්නේ? දැන් මේ බුදුහාමුදුරුවෝ කියන බණපදයක්වත් අහලා නැහැ. මේ කියන්නේ මොකද්දවත් කියලා අහලා නැහැ. අර වෙන කෙනෙක් කියන එක අහලා ඉවර වෙලා. දැන් පැහැදිලාද අපැහැදිලාද බුදුහාමුදුරුවන්ට? කොබන කතාව තීරිච්ච කට්ටිය. දැන් ඔය වගේ අපේ ජීවිතවල වෙනවද නැද්ද මිනිස්සු ගැන ඕන තරම් ප්‍රී ජජ් කරලා මිනිස්සු එක එක ඒවා ඇවිල්ලා කියනකොට අපි දන්නේ නැහැ මේ මිනිහා කවුද කියන එක. හැබැයි අර අපේ තියෙන පුතත්දන චින්තන වැඩපිළිවෙල තුල මිනිස්සුන්ව මනින වැඩපිළිවෙල තුල අපි මිනිස්සු සම්බන්ධව හදාගෙන ඉන්න චිත්‍රත් එක්ක බොහෝ වෙලාවට ඔය කියන අවුල් ටික අපිට වෙනවද නැද්ද? වෙනවා. අපි ගොඩාක් වෙලාවට වෙන්නේ පැහැදෙන එක නෙමෙයි මිනිස්සු සම්බන්ධව අපැහැදෙන එක. ඔන්න ඔය අපැහැදීම දුරු කරන්න කියනවා මෙන්න මේ විදිහට. දැන් එහෙනම් ಗುಣ ටිකක්වත් නැත්තම් අංශු මාත්‍රයක්වත් ගුණයක් පේන්නේ නැත්තම් ඒ ගුණයක් පේන්නේ නැති මිනිස්සයා සම්බන්ධව අපි කරන්න ඕනේ පැහැදෙන එකද අපේ මේ මිනිස්සයා සම්බන්ධව අපි කරන්න ඕනේ ඒ මිනිස්සයාට චෝදනා කරන එකද නැත්තම් මෛත්‍රී කරන එකද? දැන් අපි බලමු බුදුහාමුදුරන් කාලේ බුදුහාමුදුරන්ට වැඩිපුරම කරදර කරපු කෙනෙක් දේවදත්ත. දේවදත්තද වැරදි නැත්තම් දේවදත්ත කරපු වැඩපිළිවෙලද වැරදි? හැබැයි අපිට විවේචනය වෙන්නේ මේ වැඩපිළිවෙලද නැත්තම් දේවදත්ත හාමුදුරුවන්වද? කොබන්නේ කතාව තීරිච්ච කට්ටිය. අජාසත්තද වැරදි අජාසත්ත කරපු වැඩපිළිවෙලද වැරදි? හැබැයි අපේ මනස වැඩ කරන්නේ අජාසත්තගේ වැඩපිළිවෙලේ වැරද්ද දකින්නද නැත්නම් අජාසත්තගේ වැරදි කියන්න දකින්නද? දැන් ඉතින් ওই විදිහට එන්නකෝ තමන්ගේ ගෙදරට. පැහැදිලිද කියන කාරණාව? දැන් ඕක තමයි ස්වභාවය. මෙන්න මේක තේරුම් අරන් මනස තේරුම් අරගෙන මේ මනස සමතුලිත කරන ප්‍රතිපදාව හරියට තෝරගන්න. තෝරගෙන මුලින්ම මේ කියන නිශ්චල භාවය ඇති කරගන්න. ස්වභාවයෙන්ම අපි ඉන්නේ සමග්ග ස්වභාවයක නෙමෙයි. කියන්නේ සමගි සම්පන්න ස්වභාවයක නෙමෙයි. අපේ මනස හැමදෙස්සම ගැටීමට තමයි එන්නේ. පුද්ගල විවේචනයත් එක්ක අඩුපාඩු දැක දැක. දැන් මේක අපි වෙනස් කරගන්න ඕනේ. අඩුපාඩු පේන තැනක ಗುಣ දකින්න බලන්න මහන්සි වෙන්න ඕනේ. ගුණයක් කියලා එකක් පේන්නේ නැත්නම් ඒ පේන්නේ ගුණයක්වත් පේන්නේ නැති මනුස්සයට මෛත්‍රී කරන්න පුරුදු වෙන එක. දැන් ওই විදිහට ඉන්න ගත්තොත් ඔබගේ හිත බර වෙයිද සැහැල්ලු වෙයිද? ඈ? හැබැයි දැන් හිතාගෙන ඉන්නේ ඔය විදිහට නොබලන එක ඔය විදිහට බැලුවොත් තමයි අපිට කෙලවෙන්නේ කියලා. නෑ ඕක තමයි ඔය විදිහට බලන්න පුරුදු වුණොත් ඇත්තටම අපි ඉවසන්න පුරුදු වෙනවා. අර කියන්නේ ඉවසලා බැරිම තැන මං උට කිව්ව කන් දෙකේ ඇඟිලි ගහ ගන්න. වෙකෝවන්නේ වගේ වෙලා තියෙන කට්ටිය. මම මේ කියන එක ටිකක් කරලා බලන්න වෙනසක් වෙයි ජීවිතේ. මුලදී පොඩි පොඩි ඒ කට්ටිය ඇවිල්ලා කියයි මේ එක එක නිකන් මෙයාට කියලා ඕන වැඩක් කරගන්න පුළුවන්. අර නිකන් ඕගොල්ලොත් ඇවිල්ලා කියයි හාමුදුරනේ දැන් මම මෙහෙම ඉන්න ගත්තාම මේ දැන් ඔක්කොම මට නිකන් නෝන්ජලයා වගේ ඔක්කොම ඔලුවට අත හොදනවා. එතකොට මං කියනවා හොඳයිනේ. තවත් එතකොට එයා අපිට ඉවසන්න පුරුදු කරනවා. ඔබන් එක තීරිච්ච කට්ටිය. දැන් අපිට ඕනේ බුදුදහම පිළිපදින්න නම් අපි බුදුහාමුදුරුවෝ කියූප එක කරන්න වෙනවද නැද්ද ප්‍රායෝගිකව? කරන්න ඕනේ. ඔයකට හොඳම උදාහරණයක් තමයි පුළුවන් නම් කියව ගන්න රාහුල මහරහතන් වහන්සේගේ ජීවිත කතාව. ඒකේ හරිය ලස්සන කතාවක් තියෙනවා. රාහුල හාමුදුරුවෝ දවසක් මේ උන්වහන්සේ හැමදාම උදේට මේ මලුව මලුව අමදිනවා. මලුව ඇමදලා ඉවරුණාට පස්සේ ඔය රාහුල හාමුදුරුවොත් එක සමහරු හිටියා මොකක් හරි සසරේ ගනුදෙනුවම වෙන්නේ නැති. සමහරු හිටියා රාහුල හාමුදුරන්ට පොඩ්ඩක් කැමති නෑ. අර කියන්නේ නිකන් අර පොඩ්ඩක්
පොඩ්ඩක් අර සමාජේ පොඩ්ඩක් කැපී පෙනෙනවා වගේ පෙනුනහම අර ඉරිසියාවට ලක් වෙනවනේ සාමාන්‍ය සමාජය තුල. ඒක සාමාන්‍යයි. ඒවට මුහුණ දෙන්න ඕනේ. දැන් රාහුල් හාමුදුරන්ටත් ඒ වගේ ප්‍රශ්නයක් තිබ්බා. එකක් බුදුහාමුදුරන්ගේ ගිහි කාලේ පුතා. අනිත් එක මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාව සහ මේ රාහුල මුගලන් මහරහතන් වහන්සේ ගාව නිරන්තරයෙන් ඉන්නේ මේ රාහුල හාමුදුරුවෝ. ඒතකොට රාහුල හාමුදුරන්ගේ අර සම වයස සහ ඊට වැඩිය පොඩ්ඩක් වැඩිමහල් සමහර ස්වාමීන් වහන්සේලා රාහුල හාමුදුරන්ට පොඩ්ඩක් අර ඊර්ෂ්‍යාකම් කළා. එතකොට ඒගොල්ලෝ කල්පනා කළා රාහුල හාමුදුරන් අපහසුතාවයට පත් කරන්න අවස්ථාවක් නැද්ද කියලා. කරපු වැඩේ තමයි හැමදාම උන්වහන්සේ මළුව ඇමදලා ගියාට පස්සේ අර රාහුල හාමුදුරන්ට කැමති නැති කට්ටිය මොකද කරන්නේ? කොළ රොඩු එහෙම අරගෙන ඇවිල්ලා මළුව පුරා දාලා යනවා. දාලා ගිහින් ඉවර වෙලා ලොකු සංඝයා වහන්සේලා ඉන්න තැන්වල කියනවන්ට සද්දෙන් වගේ අර රාහුල හරියට අතු ගාලා නැහැ නේ අර පැත්ත. දැන් ඕක ආරංචි වෙච්ච ගමන් රාහුල හාමුදුරුවෝ ආයෙ ඇවිල්ලා අතු ගන්නවලු. ওই විදිහට දවසට 3 4 5 පාර අතු ගන්න දවස් තියෙනවලු. අපිට එහෙම කොහොම වෙයිද ඔය වගේ එකක් වුණොත්? තේරෙනවද මේ කියන කතාව? ඔය ඉවසීම කියන කාරණාව සමාජය තුල ජීවත් වෙනකොට ඒක දියුණු කරගෙන ඉගෙන අපිට ඇත්තටම නතර වෙන්න නම් ඕනේ. අපිට පැවැත්මෙන් නිදහස් වෙන්න නම් ඕනේ. අනිවාර්යයෙන්ම ඉවසීම කියන එක දියුණු කරන්න ඕනේ. මොකද ඉවසීම කියන පාරමිතාව ඉවසීම කියන ගුණය දියුණු කරන්නේ නැතුව නිශ්චලතාවයටපත් වෙන්න බෑ. දැන් ඉවසීම දියුණු කරනනම් අතහරින්න වෙනවද නැද්ද? කොබන්නේ එක දිරිච්ච කට්ටිය. කලින් අතු ගාවයි කියප එකම අතහරින්න වෙනවනේ ආයි අතු ගන්න. හැබැයි සාමාන්‍යයෙන් දැන් ගෙදර දොරේ අපි ඉන්නකොට අපි දැන් එකපාරක් ක්ලීන් කරනවා. දැන් ළමයි ටික එහෙම අපිරිසුදු කරලා ගියොත් අපිට මොකෑ වෙන්නේ? සුවපත් වේවා නිදුක් වේවාද නැත්නම් ඇතුලෙන් දැන් ඒ වගේ වෙලාවට ඔබ ගැන සතිමත් නම් ඔබ සමසීල සමත්‍යාග සමප්‍රඥාව දිනු කරන්න ඔබ මහන්සි වෙන කෙනෙක් නම් ඔබගේ හිත අවබෝධ කරගන්න හිත දියුණු කරන්න මහන්සි වෙන කෙනෙක් නම් දැන් දරුවා කමටහනක් වුණාද නැද්ද? මං කියන එක පැහැදිලිද? එහෙමයි කියලා දරුවා හැමදෙස්සම ගෙදර හැඩි කරන්නේ හරිද? ඔය සමහර ළමයි ඉන්නවා හරිම කපටි. දැන් දෙමාපියන්ට බණ ටික කියන්නේ අර ගැඹුරු තැනකට ගෙනියන්න. ඒගොල්ලෝ ඒක අල්ලගන්නේ වෙනම තැනකින්. එහෙම වෙන වෙලාවල් තියෙනවා. දැන් දෙමාපියන්ට කාරණාව කියලා දෙන්න වෙන කතාවකට ගෙනියන්න. සමහර ළමයි ඒක අල්ලගෙන ඉවර වෙලා ගෙදර ගිහිල්ලා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. සමහර ඔය අවිල්ලා සමහර අම්මලා තාත්තලා ඇවිල්ලා කියනවා. සමහර අම්මලා තාත්තලා ඇවිල්ලා මේ දරුවා ගැන නෙමෙයි මං කිව්වේ. සමහර අම්මලා තාත්තලා කියනවා හාමුදුරනේ දැන් ඔබ වහන්සේ කියපුව සමහර කතා අල්ලගෙන මේ අපිට ගෙදරදී මේගොල්ලෝ බණ කියනවා කියලා. කොබන්නේ එක දිරිච්ච කට්ටිය අද ඉන්නේ ඒ වගේ අnder පාලයෝ. ඒකද අර ඔය දරුවට වැරද්දක් කියනකොට මේ තමයි තමන්ගේ වාසියට ඕන කෙනෙක් ඔය කතාවක් අහන්නේ. හැමතිස්සම තමන්ගේ වාසියට තමයි අපි කතාව අහගන්නේ. ඒකයි අර බනහනවා කියන එක වුණත් අද ගොඩාක් දෙනෙක් ධර්මය තමන්ට ඕන විදිහට කරකව ගන්න try කරන්නේ. එහෙම හරියන්නේ නැහැ. එහෙම බෑ මේ ගමන යන්න. අපි ධර්මයට ඕන විදිහට ධර්මයේ මේ ගමන යනවා මිසක් අපේ හිතට ඕන විදිහට මේක කරන්න බෑ. මොකද ධර්මය අපිට උදව් කරන්නේ අපේ හිත අපිට අඳුන ගන්න. ඒකනේ ධර්මයේ කැඩපතකට උපමා කරන රාහුල හාමුදුරුවන්ට එක තරක සූත්‍රයක දේශනා කරනවා. ධර්මයේ කැඩපතකට උපමා කරලා තමන්ගේ හිත දකින්න කියලා ධර්මයේ හරහා. ඒ ගමනේදී ඔය කියන ಗುಣ ටික ඕනේද නැද්ද? ඉවසීම ඔය කියන කාරණා ටික. ඉතින් ඒ කියන ಗುಣ ධර්ම ටික දිනු කරගන්න මහත්යා නෝනට නෝන මහත්යාට දෙන්න උදව් කරගත්තොත් අන්න කියනවා දැන් සමව සිසිල් වෙනවා. සම සීලය සමව දන් දෙනවා. සම ත්‍යාගය සමව නුවණැස පහල කරගන්නවා. සම ප්‍රඥා. සම සීල සම ත්‍යාග සම ප්‍රඥා. ඉතින් විවාහ වෙච්ච දෙන්නෙක්ට ඔය ගමනේ යනව හැර වෙන ගමනක් නම් මං නොදකිමි. මොකද මේ අනන්ත සංසාරේ අපි ඕන තරම් ගෙවල් හදලා ඇති. දැනුත් හදනව නේද? ඕන තරම් ඉතින් මේක කොහොම මගේ තට්ටේ පලනවා. ಜಾති අඩු කරනවා. ඕගොල්ලෝ නෙමෙයි. ඕන තරම් ගෙවල් හදලා ඇති. ඕන තරම් ළමයි හදලා ඇති. ඕන තරම් යාන වාහන අර එක තරක තියෙන අර එක්තරා වෙලාවක බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ යනකොට මීහරක් රෑනක් තනකොළ කකා ඉන්නවා. බුදුහාමුදුරුවෝ එතන නතර වෙලා උන්වහන්සේට මද සිනහාවක් පහළ වෙනවා කියනවා. ඒ වෙලාවේදී බුදුහාමුදුරන්ගේ දෙකන් මඩල දෙපැත්තෙන් සුදු බුදු රැස් දහරාවක් අහසට යනවා. ආනන්ද හාමුදුරුවෝ දැනගත්ත මොකක් හරි විශේෂ කාරණාවක් කියලා ඉස්සරහින් ඇවිල්ලා බුදුහාමුදුරෙන් අහනවා අවසරයි බුදුහාමුදුරනේ ඔබ වහන්සේ මද සිනහාවක් පහළ කරන්න හේතුව කොමක්ද කියලා. එතකොට කියනවා ආනන්ද ඔබට පේනවද මේ මීහරක් රෑන? එහෙමයි බුදුහාමුදුරනේ. ආනන්ද මේ මීහරක් රෑන අතර මේ සංසාරයේ සක්විති රජ කෙනෙක් නොවිච්ච එකදු මීහරකෙක්වත් මම නොදකිමි කියලා කියනවා. දැන් සසරේ සැපේ උපරිම සැප විඳපු සක්විති රජවරුත් වෙලා හිටපු කට්ටියක් දැන් මොක්ක වෙලා ඉන්නවද? මේ ටිකට ඕගොල්ලෝ අපි ගැන කවර?
ඒක නිසා මේ වැඩපිළිවෙලේ තියෙන කාරණාව ඉතින් හොයන්න. මේකේ තියෙන කාරණාව අවබෝධ කරගන්න මහන්සි වෙන්න. මේකේ තියෙන භයානකකම සසරේ තියෙන ප්‍රශ්නේ. ඒක දැනෙනකොට අපි ඇත්තටම අපේ ළඟ ඉන්න කටටත් අපේ ගමන යන්න උදව් කරන අවංකවම කරන්න බැරිම නම් විතරයි අතහැරලා දාන්නේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේත් අන්තිම වෙනකන් try කළානේ. කළා අන්තිමට අම්මව පැහැදෙව්වද නැද්ද බුදුහාමුදුරන්ට? පැහැදෙව්වා. ඒ ගමන යන්නම පැහැදෙව්වා. දැන් හොඳට මතක තියාගන්න අපි තව කෙනෙක්ව පහදවන්න නම් මුලින්ම අපි අපේ කතාව හරියටම කරගන්න ඕනේද නැද්ද? පැහැදිලිනේ කියන එක. එතකොට අපි අපේ ගමන හරියටම යන්න ඕනේ. නැත්නම් අපිට වචනයක්වත් තව කෙනෙක්ට කියන්නවත් අයිසියක් නැහැ. වාදෙනු පරහට තමා සම්මතය වෙනකොට අපි අපේ දරුවන්ට ආදර්ශයක් දෙන්න නම් මුලින් මේ ආදර්ශය කවුරු අපේ කාගේ පැත්තෙන් කරගන්න ඕනේද? අපි අපේ පැත්තෙන් කරගන්න ඕනේ. එතකොට ඒ අර්ථයෙන් මේ දරුවන්ට පූර්ව බ්‍රහ්මචාරී වෙන්නේ කවුද? අම්මා සහ තාත්තා. ඒ පරිසරය ඕනෙමයි. මම හැමදාම කියන කතාවක් තියෙනවා. ඒ තමයි මේ අත්බැවේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ගැඹුරක් මොකක් හරි අවබෝධ කරගන්න පරිසරයක් හැදුවා නම් ඒ පරිසරය අපේ අම්මා තාත්තා ගෙදර හැදුවා. ඒ හදපු නිසා තමයි අද අපිට මෙහෙම හරි එන්න අවස්ථාවක්. මෙහෙම පැවිදි ජීවිතයකට හරි එන්න මේ අවබෝධයක් මතු කරගන්න හරි අවස්ථාව හම්බුනේ අපේ දෙමාපියෝ නිසා. ඒ නිසා ඒ ಗುಣධර්ම පද්ධතිය ආරක්ෂා කරගන්න පුළුවන් තරම් දරුවන්ට ඒ පරිසරය හදලා දෙන්න. මොකද මේගොල්ලෝ දැන් අනාගතයට යන්න මේගොල්ලෝ තාක්ෂණික වශයෙන් ඉතාම ඉහළ තැනකට යනවා. දැනුම පැත්තෙන් ලොකු තැනකට යනවා. හැබැයි මේගොල්ලන්ගේ මානව සංවේදීතාවය කියන එක අපි කියන්නේ එම්පති සහකම්පණය ගරු ගුණය කියන එක ඒ පැත්තට මොක් වෙමින්ද දැන් තියෙන්නේ. ඉතාම වේගෙන් පරිහානියටපත් වෙමින් තියෙන්නේ. අන්න ඒ ටික හදාගන්න දෙමාපියෝ විදිහට ඔබ උත්සාහවන්ත වෙන්නේ. ඒක කරන්නත් ඔබට උදව් කරන්නේ ධර්මය. මොකද ඔබ ධර්මචාරී නොවන තාක්කල් දරුවන්ව ධර්මචාරී කරන්න පැහැදිලිද කියන එක. එතකොට අනිවාර්යෙන් දෙමාපියන්ගේ පැත්තෙන් අවංක වේ ගමන යා යුතුමයි. ඔන්න ඔය අර්ථයෙන් තමයි අපේ පැරණි අම්මලා තාත්තලා මම ගොඩාක් වෙලාවට දේශනාවලදී මේ කතාව කියනවා. ඔය පැරණි නැලවිලි කවිය තියෙන්නේ අපේ පරණි මුතුන් මිත්තෝ කියපු ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ගලින් ගලට පනින්නියා බඹුට බයේ දුවන්නියා. ඔය නැලවිලි කවියේ මතු පිටින් තියෙන මොකක්ද අර්ථය? ඇතින්නක් ඉන්නවා ගලින් ගලට පනිනවා බබාට බයේ දුවලා යනවා. ගල් අරඹේ ඉන්න මේ ඇතා බබාට බය වෙලා දුවලා යනවලු. ඒක බැලුවෙ නිකන් බාල කවියක් වගේ නේද? කිසිම අර්ථයක් නැති. ඇයි? ඇතින්නක් කවදාකවත් බබෙක්ට බය වෙනවද? එහෙම වෙනවද? අනික ගලින් ගලට පනිනවද? මං කියන එක තේරෙනවද දන්නේ නැහැ. දැන් මේ කවිය පහත් කරන්න හදනව නෙමෙයි මං මේ කවිය වෙන අර්ථයක් කියන්න හදන්නේ. ඔය මතු පිට අර්ථය වැරදි. ඒ මතු පිට අර්ථයේ කොටු වෙන්න එපා. ඒක මතු පිටින් ගත්තාම ඒකේ එක කුණුහරුපයක් නෙන්නේ. ඇතින්නක් ඉන්නවා ගලින් ගලට පනිනවා ගල් අරඹ ඉන්නවා බබාට බය දුවනවා. ඕක වෙන්නේ නැති වැඩක් නේ. හැබැයි ඔය කවියේ ඔය කියන මතු පිට කතාවට එහා ගියපු ලොකු අර්ථයක් තියෙනවා. මෙතන ඇතින්න කියලා කියන්නේ ඇතින්න කියලා මෙතන උපමා කරන්නේ මේ සියලු සත්වයන්ට. සියලු සත්වයෝ සංසාරේ යන වැඩපිළිවෙල. ඔන්න බබෝ ඇතින්නියා. ගල් අරඹ කියන්නේ සංසාරේ. සංසාරේ නැමැති ගල් අරඹේ සත්පුද්ගල වැඩපිළිවෙල තුල ඇත්ත ඇතිසැටියෙන් නොදන සංසාරයේ ඇත්ත ඇතිසැටියෙන් නොදන යන ගමන ගැන තමයි මේ කියන්නේ. ගල් අරඹේ සිටින්නියා ඇතින්න. ගලින් ගලට පනින්නියා. භවෙන් භවයට යන මේ ගමනක මේ ඉන්නේ. හැබැයි බඹුට බයේ දුවන්නියා. කවුද බඹු? දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම බුදුරජාණන් වහන්සේ. දැන් බුදුහාමුදුරුවෝ දකින්න නම් බුදුහාමුදුරන්ගේ ධර්මය ජීවිතයට ආදර්ශයෙන්ම අවවාදයෙන් එකතු කරගත යුතුයිද නැද්ද? ඒ ගමන ඒ ආදර්ශයෙන්ම අවවාදයෙන් මේක එකතු කරගත්තොත් හරියට බුදුන් අවබෝධ කරගත්තොත් සසර ගමන නතර කරන තැනටම යන්න පුළුවන්ද බැරිද? ඒ ප්‍රතිපදාව පිරුවොත් අවංකව බඹුට බයේ දුවන්නියා. ඇතින්නගේ ගමන ඉවරයි. ඒ කියන්නේ දැන් එතකොට මේ අතීතයේ අම්මලා ළමයි නලවලා තියෙන. ඔන්න බබෝ ඇතින්නියා නිදාගනින් කොල්ලෝ. ඔහොමද? නෑ. මේ කවිය ගියේ ළමයාව නැලුවේ මොන අර්ථයෙන්ද? පුතේ උඹට හොඳ මනුෂ්‍යත් බවක් ලැබිලා තියෙනවා. සත්පුරුෂ බෝධිසත්ව දරුවෙක් විදිහට අප්‍රමාදීවම නිවන් අවබෝධ කරගන්න මහන්සි වෙන්න කියන අර්ථය දරාගෙන තමයි අම්මලා ළමයි නලවලා තියෙන්නේ. කොබන්න අද එහෙම නලවන අපේ අම්මලා. එහෙම නලවනවා නම් සාදු. එහෙම ඉන්නවා බොහොම අතලොස්සක්. අද ගොඩාක් වෙලාවට දරුවෝ කියන කාරණාවේදී අපිට තියෙන්නේ අනේ අපි වයසට යනකොට අපිව බලා ගන්නව නේද? අනිවාර්යෙන් බලා ගන්න ඕනේ අම්මවයි තාත්තවයි. අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. යා හරි ෂෝක්. හැබැයි දෙමාපියන්ගේ පැත්තෙන් මම කතාවක් කියනවා.
ඉස්සර එතකොට අපේ අම්මලා තාත්තලා දරුවෝ හදලා තියෙන්නේ දරුවෝ සම්බන්ධ අනාගත බලාපොරොත්තුවකින්ද? නෑ. දරුවෝ අතෑරලා තියෙන්නේ. පටන් ගන්න තැනම අතාරිනවා. කෝබන් එක තීරිච්ච කට්ටිය. උප්පත්තිය දීපු තැන ඉඳලම අතාරිනවා. කොහොමද අතාරින්නේ? සසරින් එතර වෙයම් මගේ පුතේ කියලා. කොහොමනේ අත්හැරීම තීරිච්ච කට්ටිය? ඔන්න ඕක තමයි බොදුණු සංස්කෘතිය. කැමති නම් පුරුදුණු කරන්න. ඔය සංස්කෘතිය අද වේගෙන් විනාශ වෙමින් යන්නේ. මේක ජීවිතේට එකතු කරගත්තොත් හරියයිද වරදීද? සංසාරයට නම් වරදිනවා. හැබැයි සංසාරයෙන් එතර වීම ඒක හරියනවා. ඉතින් ඔය අර්ථ ටික බලන්න. ඒ අර්ථ ටික තේරුම් අරගෙන ජීවිතයේ අර්ථය අවබෝධ කරගන්න, ජීවිත අවබෝධය මතු කරගන්න, ධර්මයේ නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න, සාකච්ඡා කරන්න, ධර්ම පරියායන් වල තියෙන ගැඹුර විමසන්න, සාකච්ඡා කරන්න. ඒකට විවේකයක් හදාගන්න. අපිට නාට්‍ය බලන්න වෙලා තියෙනවා, අපිට යාළුවොත් එක්ක ට්‍රිප් යන්න වෙලා තියෙනවා, කන්ෆරන්ස් කෝල් වලට කරන්න වෙලා තියෙනවා, අපිට Zoom app වලට වෙලා තියෙනවා, ඒකට ඔක්කොම තියෙනවා, බණ අහන්න වෙලා, පන්සලකට යන්න වෙලාවක්. ඒක මුලින් හදාගන්න. ඒ ටික හදාගන්නකොට තව ඒ ධර්මයේ ඇසුර බලවත් වෙනකොට අපි තව ධර්මයත් එක්ක සුපෝෂණය වෙනකොට අපිට ගොඩාක් දේවල් ජීවිතේට තව එකතු වෙනවා. ඒක හැදුවේ දැන් ඇත්තටම අපේ ගෙදර මේ ඔය ඉස්සර බණහන පරිසරයක් තිබ්බනේ. අපේ තාත්තා තමයි මුලින්ම බණහන්න පටන් ගත්තේ. දැන් අවුරුදු 15කට විතර එහා පැත්තේ. තාත්තා බණහන්න පටන් ගත්තට පස්සේ දැන් මමත් බණහන්න පටන් ගත්තේ. දැන් මම ඉන්නේ වෙන වැඩ. හැබැයි මේ බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන එක එක ස්වාමීන් වහන්සේලා එක එක කාරණා කියනවා. මොකද්ද මේ කියන්නේ කියලා අන්න කන යන්න පටන් ගත්තා. ඒක තමයි දැන් ඒකයි මම අම්මලා තාත්තා හැමදාම මතක් කරන්නේ. ඒගොල්ලෝ තමයි මේ පරිසරය හැදුවේ කියන එක. අදත් අපේ අම්මා සමහරලාට දුක් වෙනවා මම මහානේ වෙච්ච එක ගැන. සමහරලාට සතුටු වෙනවා. ඒ දුක් වෙන්නේ ඇයි? අනේ මගේ පුතා කොබන් එක තිරිච්ච කට්ටිය තාම මේක අතහැර ගන්න බැරි වෙලා. අතහැරෙන දවසක් එයි. ඔක මම බලෙන් අතහරවන්න යන්නෙත් නැහැ. ඔක අතහැරෙන වෙලාවක් එයි. දැන් මම ඔබට කියන කතාවක්. ළමයි හදනකොට අතහැරලා හදන්න කියලා. වැදලිත් දන්නේ කියන එක. හැබැයි ඒ අතහැරලා හදනවා කියන අර්ථය ඇතුලේ තව ගොඩාක් කාරණා තියෙනවා. අපි අපේ පැත්තෙන් අතහැරලා හැදුවට දරුවාගේ පැත්තෙන් අපි කරන්න ඕනේ හැම කතාවම කරන්න ඕනේ දරුවා වෙනුවෙන් යුතුයකම් වගකීම් කියන ටික උඩරින්ෙන්ම. එතකොට අපි දරුවන්ට කරන්න පුළුවන් ලොකුම යුතුයකම් මොකද්ද? මුන්ට විභාග පාස් වෙන කියලා ආශිර්වාද කරන එකද? ගුණධර්ම ටික දිනු කරගන්න ආශිර්වාද කරන එකද? ගුණධර්ම ටික දිනු කරගත්ත කියන්නේ ගුණයෙන් නැණයෙන් දිනු වෙච්ච දරුවෙක් වුණොත් විභාග පාස් වෙනවා කියන එක මහ ලොකු කතාවක් නෙමෙයි. ඒක නිසා අර කවියක් තියෙන පින් අද පුතුන් 100ක් ලදුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඊතාගරු එකපුන් සඳින් දුරු වෙයි ලොව ඝනාඳුරු නෙකතරු රැසින් එලසට නොම වේය දුරු. අද ගොඩාක් දෙමාපියෝ ළමයි හදන්න try කරන්නේ හඳක් වගේද තරුවක් කරන්නද? හඳක් කරනවා නම් ෂෝක් පුතේ. ඔක්කොම try කරන්නේ තරු සංකල්පෙදි තියෙන්නේ ස්ටාර්ස්ලා. හැබැයි ඇත්තටම දරුවෙක් කරන්න ඕනේ තරුවක්ද හඳක්ද? පැහැදිලිද අර්ථේ? ඉතින් ওই කාරණා ටික බලන්න. ඒ කාරණා ටික තෝරගන්න. ඉතින් අවසානයේදී මට ගේන්න ඕනේ උනේ අර්ථය තමයි අත්ත වශයෙන්ම පළවෙනි කාරණාව සංසාරේ අපි ඉන්න කියන එක තෝරගෙන සංසාරයෙන් එතර වෙන්න ප්‍රතිපදාවක් තියෙනවා කියන එකත් පෙන්නලා ඒකට යන්න මුලින්ම පොටපාද ගන්න. ඒ පරිසරය හදාගන්නේ කොහොමද කියන එක. ඒකේ තියෙන ගැඹුර චුට්ටක් සාකච්ඡා කරගන්න පුංචි උත්සාහයක් දරුවා. මේක මේ පැයකින් දෙකකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නිසා ඒ ධර්මයේ තියෙන ගැඹුර ඒ කාරණාව අවබෝධ කරගන්න තමන්ගේ පැත්තෙන් ඒ කතාව සාක්ෂාත් කරගන්න මහන්සි වෙන්න කියන අර්ථය මතක් කරලා දේශනාව අමාර කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සසංග සියල් බඹලොව වසන දෙවියනි උරඟ ගුරුළු යක්බෝ නරං අසුරයිනි නොළඟ මෙළඟ දිය ගොඩ සව් සතුනි සමග මෙපින් අනුමෝදං සමසිතිනි වාත දෙරණට පටන් නොහැරම අකනිටා බඹලොව පටන්
භූතයක්සෙන් වෙසෙන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මෙතහස මැදහසුන් යුත් හිත මිතුරුන් ඇති යහළුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ නිවන් දකින්නට ගනිත්වා මෙපින් උදේට පායන හිරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි අප සැමගේ ගුරුවර දෙමාපියන්ටයි සිහිකර පිං දෙමු නිවන් දකින්ටයි අප සැම ඇති දැඩි කළ දෙමාපියන්ටයි නිපුණ පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි මෙසියලු සක්වල වසනා බ්‍රහ්ම දේව මනුස්ස සතරං අපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහිකර පිං දෙමු මෙත් සිතකින් නිවන් දකින්ටයි බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ දුක්ඛ විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ බයෝ විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ රෝග විනස්සතු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කම් බන්ධාමි සබ්බසෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු සුවිසි අනන්ත වූ ගුණ බලෙන් උතුම් ධර්මාභෝධයම සැලසේවා සුවපත් වේවා ත්‍රිවන් සරණයි මෝහක්ඛයෝ නිබ්බානං